නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක්නේ අපි. මිනිස්සු දන්නවා මේ නිදානේ වටිනාකම. ගියක් හන්දන්න ණය ගත්තේ ගියක් හදන්න ඕනේ. එතකොට අපිට ණය ගෙවාගෙන යනකොට අවසානයේ ගියක් ඉතුරු වෙනවා. නිදහසෙන් පස්සේ ඉඳලා හැමදාම රාජ්‍ය ආදායම අඩුයි රාජ්‍ය වියදමට වඩා. ණය කියන එක පුජ්‍යලයක් ගත්තත් එකයි රජය ගත්තත් ඒකේ වෙනසක් නැහැ. වර්ෂයක් පාසා මොකද වෙලා තියෙන්නේ? සමෘද්ධියට එකතු වෙන පිරිස වැඩිලා 225 දෙනෙක් තෝරලා යවනවා. ඒගොල්ලෝ මෙතනදී ගිහිල්ලා කල්පනා කරන ඊළඟ අවුරුදු 5ට කොහොමද බලයට එන්නේ කියන සුබ සාධනය නිසි පුද්ගලයාට යන්නේ නැහැ. ඒක අනවශ්‍ය මුදල් නාස්තියක්. පාලකව පත් කරලා ඇරියට පස්සේ මහජනතාවට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම කරන දේවල් හරිද වැරදිද කියන එක පිළිබඳව අවධානයෙන් සිටීමයි. අපිට අවශ්‍ය හොඳම දේ තියෙනවා. නැත්තේ අර ලයිට් හවුස් එක ඒ මඟ පෙන්වීම. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ආයිබෝවන්. ඉස්සර වැඩිහිටියෝ අපිට කිව්වේ ණය නැති මිනිහෙක් විදිහට මැරෙන්න ඕනි කියලා. හැබැයි දැන් වෙද්දි කතාව වෙනස් වෙලානේ. දැන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් පටන් ගත්තාම වෙඩින් එකට ගෙවල් හදන්න, බඩු ගන්න හැම දෙයකම අපිට ණය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර ක්‍රම අපි විසින්ම ස්මාර්ට් ණය කියලාත් හඳුන්වගෙන තියෙනවා. ඒ පුද්ගලික ණය ගැන කතාව. ඊට එහාට ගියාම රටේ ණය ගැනත් මේ වෙද්දි අපි ඕන තරම් කතා කරනවා. රටේ ණය නිසා මේ වෙද්දි බොහෝ දෙනෙක් ඉන්නේ බයෙන්. ඔබ දන්නවා අපේ රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන සමහර ප්‍රශ්න වලට හේතුව ණය කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ නිසා මේ කාලවකවානුවේදී හැමෝම ණය ගැන වැඩිපුර කතා කරනවා, ණය ගැන හිතනවා, ණය නිසා බය වෙලා ඉන්නවා. හැබැයි අපි හැමෝම ආර්ථික විද්‍යාඥයෝ නෙමෙයි. අපි හැමෝටම ආර්ථික විද්‍යාව සම්බන්ධ පෘතුල දැනුමක් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ මේ කියන කතා කොයිතාක් දුරට ඇත්තද කියලා. අපි කල්පනා කරා කාලාත්‍රේ කතා බහෙන් අද මේ කියන කතාවල ඇත්ත නැත්ත හොයාගෙන යන්න. රටේ ණය ගැන පුරවැසියෝ විදිහට අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම රටේ ණය කොහොමද පුරවැසියෝ විදිහට අපිට බලපාන්නේ? අපි හම්බ කරනවා, ඒ නිසා අපි කනවා. රටේ ණය අපිට ගැටලුවක් නෙවෙයි කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒ නිසා අපි කතා කරමු අද ණය පිළිබඳව. මේ ගැන කතා කරන්න අද අපි ආරාධනා කරා විද්වත් මණ්ඩලයකට. ඊට කලින් ඔබ දැනගත යුතුයි අද අපි කතා කරන මාතෘකාව. අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව ණය සහ බය. මේ ගැන කතා කරන්න ආරාධනා කරපු විද්වත් මණ්ඩලය ඇවිදින්න ඉන්නවා. අපි හඳුනගමු මුලින්ම අද විද්වත් මණ්ඩලය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා. දෙදෙනාටම ආයිබෝවන්. ආයිබෝවන්. මහාචාර්යතුමා මේ රටේ ණය ගැන මේ වෙද්දි රට පුරා කතා බහක් ඇති වෙලා තියෙනවා. මම ආරම්භයේදී කිව්වා වගේ ඔබතුමන්ලා දෙපළ වගේ අපි හැමෝම මේ බලන පිරිසත් එක්ක ආර්ථික විද්‍යාව ගැන ලොකු දැනුමක් තියෙන අය නෙමෙයි. ඒ නිසා ආර්ථික විද්‍යාව ඇසින් බලලා අපිට පැහැදිලි කරලා දෙන්න මේ දවස්වල මේ කතා වෙන රටේ ණය පුරවැසියන් විදිහට අපිට කොහොමද බලපාන්නේ කියලා. ඔව් දැන් අපි රටක් කියලා කතා කරාම රට කියන්නේ මහජනතාවනේ. එතකොට දැන් අපි මහජනතාවට පාර්ලිමේන්තුවට ගිහිල්ලා සියලුම තීරණ ගන්න බැරි නිසා තමයි අපි පාර්ලිමේන්තුවට අපි 225ක් മന്ത്രിවරු කියලා තෝරලා යවලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ මේ අපි වෙනුවෙන් තමයි තීරණ ගන්නේ. දැන් රටේ අපිට ඇත්තටම දැන් ආර්ථික සංවර්ධනයක් කරගෙන යනකොට දැන් අපේ රට කියලා කියන්නේ අපි තාම කතා කරන්නේ සංවර්ධනයෙන් පවතින රටක්. ඒතර අපේ රටේ ඉතුරුම් කියන්නේ ඊටාම අඩු මට්ටමක තියෙන්නේ. හැබැයි අපි එහෙම ඉතුරුම් අඩු මට්ටමක තියෙනමයි කියලා, ඒ කියන්නේ පෞද්ගලික ඉතුරුමුත් අඩු මට්ටම, රාජ්‍ය ඉතුරුම් කියන එකත් අඩු මට්ටමක තියෙන. මොකද ඒකට හේතුව තමයි අපේ රටේ රාජ්‍යයට ලැබෙන ආදායම අඩුයි. ඒ වගේම රටේ සංවර්ධනයක් බොහොම අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ වගේම සම්පත් අඩුවෙන් තියෙන රටක්. ඉතින් ඒක නිසා සම්පත් කියන්නේ සම්පත් තියෙනවා. ඒ වුණාට අපි සම්පත් හරියට පාවිච්චි කරලා නැහැ. එතකොට එහෙමනම් අපේ රටේ සංවර්ධන කටයුතු අපිට නොකර ඉන්න බෑ අපිට සල්ලි නැහැ කියලා. ඒ නිසා අපි කරන්න ඕනේ අපි කොහොම හරි කොහෙන් හරි අපි මුදල් හොයාගෙන රටේ සංවර්ධන කටයුතු කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ණය ගන්න. ඒතර ණය ගැනීමේදී අපිට ප්‍රධාන වශයෙන් අපිට තියෙන ජාත්‍යන්තර වශයෙන් අපි ගත්තොත් එහෙම ලෝක බැංකුව සහ ජාත්‍යන්තර අරමුදල. එහෙම නැත්නම් අපිට යන්න වෙන්නේ අම්සි රටකට. ඒකද අපිට ආධාර කරන රටවල් ඉන්නවා.
ඒ කියන්නේ ආධාර වශයෙන්ුත් දෙනවා ණය වශයෙන්ුත් අපිට දෙනවා. ඉතින් එහෙම නැතුව මම කියන්නේ අපිට කිසිම අපේ රට සංවර්ධනය කරන්න. හැබැයි මෙහෙම කතා කරාට දැන් අපි කියනවානේ දැන් මේ ලංකාවේ මේ ණය බරින් මිරිකලා ඉන්නවා කියලා. හැබැයි ලංකාව විතරක් නෙවෙයි අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයත් ලෝකේ විශාල වශයෙන් ණය ගන්න රටක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගත්ත ණය අපි හරියට ආයෝජනය කරලා තියෙනවද කියන එකයි. දැන් අපි ණය අරගෙන මේ ණය හරියට ආයෝජනය කරා නම් අපිට ඊළඟ වර්ෂවලදී අපිට ඒකට ආදායමක් ලැබෙනවා. එතකොට අපිට ණය ආපහු ගෙවීමේ හැකියාව ලැබෙනවා. හැබැයි අපේ වෙලා තියෙන්නේ ගන්න මුදල් හරියට ආයෝජනය කරලා නැතිකමේ ප්‍රශ්නයක් මිසක් වෙන මොකක්වත් මෙතන නෙවෙයි. හැබැයි ණය නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියන එක අපි වටහා ගන්න. මොකද පුජ්‍යලික විදියට ගත්තොත් දැන් අපිට ගයක් හදා ගන්න නම් අපිට ලැබෙන ආදායමෙන් එකපාරට ගයක් හදන්න බෑ. ඒතකොට අපි කරන්නේ බැංකුව වලට ගිහිල්ලා ණය ගන්නවා. හැබැයි ණය අරගෙන අපි ණය ගෙවීමේ හැකියාව අපි ගාව තියෙනවා. අපි කළමනාකරන හරියට ගෙවාගෙන යන නිසා අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ওই ක්‍රමේ රජයත් කරනවා නම් මං හිතන්නේ මේ ණයට බය වෙන්න විදිහක් අවශ්‍ය නැහැ. ණය අරගෙන හරියට ආයෝජන කටයුතු කරන්න එහෙම කරොත් අපිට අනිවාර්යයෙන්ම රටේ සංවර්ධන කටයුතු වෙනකොට අපිට ආදායම් ලැබෙනවා. එතකොට අපිට පුළුවන් මේ ණය ආපහු ගෙවන්න හැකියාව තියෙනවා. මහාචාර්යතුමා මේ ණය ගැන කතා කරද්දී අපි කවුරුත් ණය වෙන්න කැමති නෑ. ඒ කේවල ණය ගැන කතාවේ වගේම ණයක් තිබ්බොත් අපි හැමෝටම බයෙන් පීඩණයෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. හැබැයි මම අහලා තියෙනවා ආර්ථික විද්‍යාඥයන් කියනවා ණය කියන්නේ ආර්ථික විද්‍යාවේ හැටියට ආර්ථික විද්‍යාව ඇසින් බලනකොට හොඳ සංකල්පයක් කියලා. ණය ගැනීම ආර්ථිකයක මේ ප්‍රවර්ධනය තීව්‍ර කරන ලක්ෂණයක් කියලා අපි අහලා තියෙනවා. ඇත්තද මේ කතාව ණය ගන්න එක හොඳයිද? මම හිතන්නේ මහාචාර්ය නවරත්න මහත්මයාත් හොඳ ප්‍රවේශයක් ගත්තා. ඔබතුමී කිව්වා අද මාතෘකාව ණය සහ බය කියලා. නමුත් එතුමත් කිව්වා මේ ණයට බය වෙන්න ඕනේ නැහැ. මමත් කියනවා මේ ණයකට බය වෙන්න ඕනේ නැහැ. මම ඔබේ ප්‍රශ්නයට ප්‍රවේශයක් වෙන්න ඉස්සලා පුංචි පොඩි කතන්දරයකට යමුකෝ. මම ඔබෙන් රුපියල් 100ක් ඉල්ල ගන්නවා. මම මේ 100 ඉල්ලගෙන මම මේ වැඩසටහන වෙලා යන ගමන් කාලා බීලා අදවස තේ එකක් බීලා යද්දි ඒ 100 ඉවරයි. දැන් හෙට මට තේ බොන්න හවසට මට රුපියල් 100කුත් නැහැ. ඔබට ඒ රුපියල් 100 දෙන්න විදියකුත් නැහැ. මම මේ ඔබෙන් රුපියල් 100 අරගෙන මම මේ යන ගමන් මේ ටිකක් එහා තියෙන මහරගම පොලට ගිහිල්ලා රෙදි කෑලි ටිකක් අරගෙන ගිහිල්ලා අද රැට පොඩි පාපිස්සක් මහලා ඒ ඔබෙන් ණයට ගත්තු රුපියල් 100න් ගත්තු ඒ පාපිසි මේ රෙදි වලින් පාපිස්ස මහලා ඒක අලෙවි කරනවා රුපියල් 120කට විතර. අලෙවි කරොත් හෙට මට ඔබට රුපියල් 100ක් දෙන්න පුළුවන් මගේ අතේ රුපියල් 20කුත් ඉතුරු වෙනවා. මම ගත්තු රුපියල් 100ට මම කිසිසේත්ම බය යුතු වෙන්නේ නැහැ. අර දෙවනි උදාහරණයට මම ගියාම. හැබැයි අර පළවෙනි අවස්ථාව වගේ මං කාලා බීලා එදිනෙදා මගේට අවශ්‍ය විනෝදය සපයා ගත්තා නම් මට හවසට ඔබතුමිය හමු වුණොත් පාරේදී මට ඔබතුමිය මග හැරලා යන්න වෙනවා. ඒ නිසා අපි ලංකාවේ දිහා බැලුවොත් මට අතීතයට පොඩ්ඩක් යන්න දෙන්න. මම පාසල් යන්නේ 1977 ජනවාරි 7 වෙනිදා මට අද වගේ මතකයි. මගේ තාත්තා ගුරුවරයෙක්. මගේ තාත්තා මට ප්‍රකාශ කරනවා මම පාසල් යන දවසේ මට එදා ඒක තේරුන්නේ නැහැ. මට කිව්වා ළඟට අරගෙන පුතේ ඔයා මේ රටට රුපියල් 2ක් ණයයි කියලා. මට ඒක එදා තේරුන්නේ නැහැ. පස්සේ මම අපි පාසල් අධ්‍යාපනය අවසන් කරලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උසස් අධ්‍යාපනය හදාarලා කළමනාකරන ආර්ථික විද්‍යාව හදාarලා සංවර්ධන ආර්ථික විද්‍යාව හදාරද්දී තමයි අපිට තේරුනේ මොකක්ද ඒ තාත්තා එදා කියපු. එදා 1970 අගභාගයේදී ලංකාවේ සෑම පුරවැසියෙක්ම ණය වෙලා හිටියේ රුපියල් 2ක් වගේ ප්‍රමාණයක්. අද වෙද්දී ඒක ලක්ෂ 8කට ආසන්න වෙලා තියෙනවා. ඔබ මම අපේ මහාචාර්යතුමා තුළු සියලු දෙනාම මෙතන ඉන්න සියලු මණ්ඩලය වගේම මේ බලන් ඉන්න සියලු දෙනාම මේ මොහොතේ උපදින දරුවත් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක ණය බරකින් තමයි අපි පෙළෙන්නේ. එතකොට මේ ණය බර ඇයි වැඩි වුනේ? අර වැඩි වුනේ මම අර කියපු පළවෙනි ආකාරයට කටයුතු කරපු නිසා. ඒ කියන්නේ අපි ගත්තු ණය අපි යොදාගත්තේ නැවත ආදායම් උපදින දේවල් වලට නෙමෙයි. බොහෝ විට අපි ණය ගත්තේ එදිනෙදා අවශ්‍ය කටයුතු වලට, දෛනික විනෝදයට, එහෙම නැත්නම් අපිට ආදායම් ලබා නොදෙන දේවල් වලට තමයි අපි අපේ ණය යොදාගත්තේ. ඒ නිසා
තමයි අද අපි අර එදා රුපියල් 2ක වගේ ප්‍රමාණයක් 1970 අගභාගයේ වෙද්දි අද රුපියල් ලක්ෂ 8කට වගේ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ණය අපි අරගෙන තියෙන්නේ මොකටද කියලා චුට්ටක් මට අවසර දෙන්න පහදන්න. මේ ණය අපි අරගත්ත කාරණා දෙකකට ලංකාවේ. පළවෙනි දේ තමයි අපි අපේ ආර්ථිකයේ මේ වෙද්දි මේ ණය බර වැඩි වෙන්න අපි පහදලා දෙමු අපේ අසන්නන්ට කාරණා දෙකක් හේතු වෙලා තියෙනවා. ඒ තමයි අපේ එළිය තියෙන ආර්ථිකයේ තියෙන ගැටලුවක් තියෙනවා. එළිය තියෙන ආර්ථිකය කියලා මම අඳුනා ගත්තේ අපේ ආනයන අපනයන. අපි විශේෂයෙන්ම පිටරටින් ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය දෛනික පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ වගේම අපේ නිෂ්පාදනයට අවශ්‍ය අපි කියනවා ආර්ථික විද්‍යාවේදී අන්තර් භාණ්ඩ කියලා. අපේ කර්මාන්තවලට අවශ්‍ය අන්තර් භාණ්ඩ උදාහරණයක් වශයෙන් ওই khනිජ තෙල් වගේ එහෙම නැත්නම් යකඩ වෙන්න පුළුවන්, තාක්ෂණික භාණ්ඩ වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර වගේ අන්තර් භාණ්ඩ වගේම අපේ එදිනෙදා පරිභෝජනයට බෙහෙත් ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, ආහාර ද්‍රව්‍ය, ඇපල් මිදි වගේ දේවල් අපි ගෙන්න ගන්නවා. හැබැයි මේකට අපිට අවශ්‍ය වෙනවා මුදල්. ඒ මුදල් අපි හොයාගන්නේ අපි අපනයනය කරලා. අපි අපනයනය කරන ඔය තේ පොල් රබර් ඇඟලුම් එහෙම නැත්නම් අපේ විදේශීය ශ්‍රමිකයන් අපිට එවන මුදල් වලින් යොදාගෙන තමයි අපි මේ අපනයන ආදායම සකසා ගන්නෙ. ඒ වයින් තමයි අපි ආනයන ගෙන්න ගන්නේ. හැබැයි අපි 1948 ඉඳලා අපි බැලුවොත් මේ එළියේ තියෙන ආර්ථිකය දිහා අපි අපනයන වලින් ඉපයපු ආදායම මදි වෙලා තියෙනවා අපේ ආනයන ගෙන්න ගන්න. එහෙනම් මොකද වෙන්නේ? අපිට එහෙනම් ඒ ආනයන අපනයන පරතරය පියව ගන්න අපි ණය අරගෙන තියෙනවා. ඒ තමයි එළිය ආර්ථිකයේ තිබිච්ච ප්‍රශ්නයක් නිසා ණය අරන් තියෙනවා. දෙවනි ගැටලුව තමයි අපි අපේ රටේ අභ්‍යන්තර ආර්ථිකය. ඒක වාර්ෂිකව පෙන්වන ප්‍රධාන ලේඛනය තමයි අපි හැමෝම දන්නවා අයවැය ලේඛනය. අයවැය ලේඛනය ගත්තොත් නිදහසෙන් පස්සේ ඉඳලා හැමදාම රාජ්‍ය ආදායම අඩුයි රාජ්‍ය වියදමට වඩා. රාජ්‍ය වියදම අයවැය පරතරයේ සමහර අවස්ථාවල 12% වගේ අවස්ථාන්වල තියෙනවා. ඒ කියන්නේ අපි කරන වියදම් ප්‍රමාණය වැඩි රටේ රජයේ ලබන ආදායමට වඩා. ඒතකොට එතනට ණය ගන්න වුණා. ඒතකොට එතෙන්දී ඔය සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්. කොහොම හරි රටේ ජනතාවගෙන් රජය ලබා ගන්න ආදායම විශේෂයෙන් බදු සහ වෙනත් මාර්ග වලින් ඒ ලබා ගන්න ආදායම මදි වුණා රජයේ වියදම් කරන්න. එතනට ණය ගන්න ඕන. ඒතර ප්‍රධාන වශයෙන් මෙන්න මේ ණය වර්ග දෙක තමයි අපිට එකතු වී ගියේ. ඒ නිසා අද වෙද්දි මේක මහා ණය කන්දක් බවට පත් වෙලා ණය ගෙවීමට ණය ගන්න වෙලා තියෙනවා. අන්න එතනට තමයි අපි බය විය යුත්තේ. හැබැයි අපි මේ ගත්තු ණය සාධාරණ ආයෝජනවල ආයෝජනය කළා නම් ප්‍රතිලාභ ලබා දෙන තැන්වල ආයෝජනය කරලා තිබුණා නම් අපිට ප්‍රතිලාභ දෙනවා නම් කිසිසේත්ම බිය විය යුතු නැහැ. වෙනත් රටවල් එහෙම කරලා තියෙනවා. සිංගප්පූරුව ණය අරන් තියෙනවා. ජපානයේ ණය දැන් මහාචාර්යතුමා කිව්වා වගේ ඇමරිකාව ණය අරන් තියෙනවා. හැබැයි ඔවුන් ණයට බය නැහැ. මොකද ඔවුන්නේ ණය අරගෙන ආයෝජනය කරලා තියෙන්නේ ප්‍රතිලාභ ලබා දෙන්න. අර මම කිව්වා වගේ අර සරල පාපිස්සේ උදාහරණය වගේ. ඔවුන් ණයට බය නැහැ. අපිට ණය ගෙවන්න වෙලා තියෙන්නේ නැවතත් ණය අරගෙන. අන්න එතෙන්දි තමයි බය වෙන්නේ. ඒ වගේම ඔබතුමිය අහපු තවත් දෙයක් තිබුණා. මේක මේ අපි බය වෙන්න ඕනේ. ඔව් අපි බය වෙන්න ඕනේ. මොකද ණය ගෙවන්න අර తాවකාලිකව පත්වන රජන්නේ මේක සමස්ත ජනතාව තමයි කවදා හරි මේ ණය ගෙවන්න ඕනේ. අපි තමයි ගෙවන්න ඕනේ. අපේ සල්ලි වලින්. කිසි රජයක් තමුන්ගේ ගෙදරින් ගෙනල්ලා නෙමෙයිනේ. ආදායම උපයන ආදායමින් තමයි ණය ගෙවන්නේ. අද වෙද්දි අපේ ණය සහ ණය වාරික ගෙවන්න රජයේ උපයන ආදායම වගේ 120ක්. ඒ කියන්නේ රජයේ රුපියල් 100ක් ඉපයුවොත් ණය සහ වාරික ගෙවන්න රුපියල් 120ක් වැඩි වැය වෙනවා. ඒ කියන්නේ එතන ලොකු තවත් ප්‍රශ්නයක් තියෙනවා ණය උගුලක. ඒ නිසා අපේ ණය ගැන අපි ඔබතුමිය කිව්වා වගේ ටිකක් බය වෙන්න වෙලා තියෙනවා. මහාචාර්යතුමා මේ ඔබ දෙපළගේම පිළිතුරු වලින් අපිට පැහැදිලි වෙන්නේ ආර්ථිකයක් නගා සිටීමට ණය කියන්නේ බොහොම හොඳ සාධනීය ලක්ෂණයක් බව. හැබැයි අද වෙද්දී මේ අපේ රටේ ණයත් එක්ක අපේ තත්ත්වය ඒක නෙමෙයි. අපිට බොහෝ අඩලුහුඩුකම් වලට අගහිගකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉදිරියේ එච්චර සාධනීය නැහැ කියලා දැන් තේරිගෙන යනවානේ අපේ රටේ ණයත් එක්ක. අපි ලබාගත් ණය නිසා මේ වගේ තත්ත්වයකට මුහුණ පාන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙම උනේ ඇයි? ණය අරගෙන අපි මොනවද කරේ?
ඒක තමයි අපි ණය අරගෙන ගොඩක් දුරට භාවිතා කරලා තියෙන පරිභෝජනය සඳහා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔය ඉස්සර දැන් ඔය ඇයි මහාචාර්යතුමා ණය අරගෙන පරිභෝජනය කරේ? පරිභෝජනයට රටේ මුදල් මදිද? මුදල් මදි. මොකද ඒකට හේතුව දැන් රජයේ ආදායම ගත්තොත් 12-13ක් තියෙන රජයේ වියදම තියෙනවා 23%ක් 24ක්. එතකොට අපි අයවැය පරතරයක් ගැන කතා කරන්නේත් ඒක නිසානේ. ඒකද අපිට ලැබෙන ආදායම අපි වියදම් කරනවා ඊට වඩා වැඩියෙන්. දැන් ඕක මම හිතන්නේ පුජ්‍යලෙක් විදිහට ගත්තොත් දැන් අපිට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් අපි දැන් වර්තමානයේ අපි බලන්න දැන් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන තියෙනවානේ. ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන දැන් අපිට හැබෙන්නේ රුපියල් 50000 නම් අපි රුපියල් 75000ක් වියදම් කරනවා. එතකොට අපි දැන් අන්න රුපියල් 25000ක් අපිට ණයක් ඇති වෙනවා ගෙවන්න බැරි. දැන් ඊළඟ අවුරුද්දේ තවත් ওই විදිහට එකතු වෙලා යනවා. දැන් රජයටත් වෙලා තියෙන එකයි අර ගත්ත ණය හරියට ආයෝජන නොකිරීම නිසා ඒක වෙනත් කාර්යයක්. ඒ කියන්නේ ඇත්තටම ඵලදායි නොවන දෙයක ආයෝජනය කරලා තියෙන. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් පරිභෝජනය සඳහා. ඒ කියන්නේ අපේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා සමහරට බෙහෙත් ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඒ ණය භාවිතා කරලා තිනවා. ඒක නිසා වෙලා තියෙන්නේ මොකද අවුරුද්දෙන් අවුරුද්ද මේක අපි ණය ගොඩ ගැහිලා තියෙන්නේ. ඒතකොට මේ ගොඩ ගැහිම තුල වෙන්නේ එන්න අපිට ණයබර වැඩි වෙලා තියෙනවා. දැන් මෙතුමා කිව්වා වගේ 125ක් අපිට ගෙවන්න වෙලා තියෙන රුපියල් 100ක් අම්නට 125ක් ණයයි. ඒතකොට දැන් මේකට අපි කරන්න ඕනේ ඇත්තටම අපේ අපනයන ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද හදන්න ඕනේ. දැන් ඉස්සර අපි තේපොල් රබර්නේ. තේපොල් රබර් කිය හිටියා. දැන් එහෙමනේ වර්තමානයේ වලට අපි බලන්න ඕනේ අපනයන විවිධාංගීකරණය කරලා පුළුවන් තරම් විදේශ වලින් ආදායම් ලැබෙන ආකාරයේ ආර්ථිකයක් අපි සකස් කර ගන්න ඕනේ. අනික තමයි දැන් ආනයන ගත්තාම අනවශ්‍ය දේවල් අපි ආනයනය කරනවා. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ කියන්නේ රටට අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් ආනයනය කිරීම තුළින් අර ලැබෙන අපනයන ආදායම් මදි අර ආනයන සඳහා ගෙවන්න. අනිත් එක තමයි දැන් වර්තමානයේ නම් අපි කොහොම කතා කරත් මේ කොවිඩ් සිටුේෂන් එක නිසා අපිට විදේශ වලින් ලැබිතු විශාල ආදායම් ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. පළවෙනි එක තමයි අපේ සංචාරක කර්මාන්තය. මොකද සංචාරක කර්මාන්තයෙන් බිලියන් ගාණක් අපි අපේක්ෂා කරලා හිටියා. නමුත් ඒක නැති වුණා. අනිත් එක තමයි මැද පෙරදින් අපිට විශාල මුදලක් ලැබුණා. අපි සාමාන්‍ය කතා කරන විදිහට අපි මැද පෙරදින් ගෙන්නන පෙට්‍රල් සඳහා ගෙවන්නේ ඇත්තටම අර මැද පෙරදින් එන ආදායම. දැන් ඒකත් අහිමි වෙලා තියෙන්නේ. හැබැයි දැන් වර්තමානයේ අපි ටික මේක අනිත් පැත්තට ඒ කියන්නේ සම්පූර්ණ හදාගෙන යනවා. නමුත් අපිට කියන්න බෑ මේකෙන් එක පාටම අපිට ගෙඩ වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි උගලකට දැන් අවු වෙලා ඉන්නේ. නමුත් හැබැයි මේකට විශාල වගකීමක් තියෙනවා රජයේ සහ ඊට අදාළ පුජ්‍යලයන්ට. මොකද දැන් අපි මහජනතාව වුණත් පොඩ්ඩක් කල්පනා කරනවා අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් අපි පාලකව පත් කරලා ඇරියට පස්සේ මහජනතාවට වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම කරන දේවල් හරිද වැරදිද කියන එක පිළිබඳව අවධානයෙන් සිටීම. ඒතකොට රජයේ කාර්යභාරය මහජනතාවගෙත් ඒක වගකීමක් තියෙනවා. මම නම් කියන්නේ දැන් අපි ආනයන කිරීමේදී පුළුවන් තරම් අපි බලන්න ඕනේ අපිට අත්‍යවශ්‍ය දේවල් පමණක් ආනයනය කරලා රට තුල ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ කියන්නේ රට තුල නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ තියෙනවනේ. ඒවා අපි නිෂ්පාදනය කරලා අපි පරිභෝජනයට භාවිතා කරනවා නම් මං හිතන්නේ මේ ණයගුල කියන එක ටිකක් කාලෙකින් නැති කරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපේ රටේ මේ නිෂ්පාදන සම්බන්ධ තත්ත්වය මොන වගේද මහාචාර්යතුමා? දැන් මේ අත කාලේ බලනොත් දැන් කුෂිකාර්මිකාංශය ගත්තාම ඇත්තටම කුෂිකාර්මිකාංශයේ විශාල වශයෙන් කඩාවැටීමක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. දැන් අපි දන්නවා 1948 අපි නිදහස ලබා ගන්නකොට දලදේශීය නිෂ්පාදිත කුෂිකාර්මිකාංශයේ 60%ක් දායක වුණා. ඊට පස්සේ තමයි කාර්මිකාංශය ඊට පස්සේ තමයි සේවාංශය තිබ්බේ. දැන් වර්තමානයේ වෙනකොට කුෂිකාර්මිකාංශයේ දායකත්වය 15%කට වඩා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ කාර්මිකාංශය 30%ක් වගේ ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. සේවාංශයෙන් තමයි 60%ක් විතර දායක වෙන්නේ. දැන් ඕක අනිත් පැත්තට අපිට හරවා ගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ණයගුල කියන කෙනුත් අපිට බේරෙන්න පුළුවන්. මොකද අපිට ඇත්තටම කුෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරලා අපිට අපනයන කරන්න පුළුවන් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරන්න බලන්න ඕනේ. දැන් කුෂිකාර්මිකාංශය දැන් අපි තේ කියලා කතා කරාට දැන් තේ කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම තේ නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. හැබැයි නිෂ්පාදනය කරාට අපිට කෙන්යාවත් එක්ක තරංගයක් තියෙනවා. ඒ තරංගේ තියෙන්නේ මොකද දැන් අපි මේ අපනයන කරන තේවල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට අර අපනයන ආදාය ඒ කියන්නේ රටවල අපනයන කරාට ඒගොල්ලෝ සමට අපේ තේ මිලදී ගන්න මැලි වෙනවා. ඉතින් ඒවට අවශ්‍ය වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් අපි සංචාර කර්මාන්තය තියෙනවානේ. දැන් සංචාර කර්මාන්තය ගැන කතා කරනකොට ඇත්තටම මේ සංචාරකයන්ට එන පහසුකම් අපරට තුල තියෙනවද කියන එක පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. අනික තමයි දැන් ලංකාවේ තියෙන සංචාරක ස්ථාන තියෙනවනේ. ඒ පිළිබඳව අපේ එම්බසි තියෙනවනේ රටවල් වල. ඒ කියන්නේ මහා කොමසාරිස් කාර්යාලය තියෙනවා.
ඒව ගොල්ලෝගේ කාර්යභාරයක් තියෙන මේ ලංකාව පිළිබඳ ලෝකෙට හඳුන්වලා දෙන්න. මෙන්න මේ ස්ථාන තියෙනවා. ඒතකොට සංචාරකයෝ ඇවිල්ලා ඒගොල්ලන් මේවා තන බලන්න පුළුවන්. ඒවා කියන එක පිළිබඳ හඳුන්වා දීමේ කාර්යභාරය තමයි අර මහා කොමසාරිස් කාර්යාල වලින් එම්බසි වලින් කරන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ ඒක කරනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි දැන් එව්වට පත් කිරීමේදීත් ප්‍රශ්න තියෙනවා. සමහරට දේශපාලනයෙන් පරාද වෙච්ච අය තමයි ඒකට පත් කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ කල්පනා කරන අවුරුදු 3 මොනවා හරි සැප විඳලා එනවා හැර ඒගොල්ලෝ මේ රට ගැන යම්කිසි හැඟීමක් ඇතුව කටයුතු කරනවාද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවා අපිට හරියට කරගෙන ගියොත් මං හිතන්නේ මේ ණයගුල කෙනෙකුණත් ටික කාලයක් යනකොට අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා තමයි මගේ අපේ අදහස. මහාචාර්යතුමා මේ ඔබතුමා කලින් පිළිතුරේදී සඳහන් කරන්නේ නව ප්‍රවණතා සම්බන්ධව අපි කැමති දැනගන්න නව ප්‍රවණතා මොනවද සංචාරක කර්මාන්තේ? ඔව් දැන් ඇත්තටම දැන් අද බැලුවොත් අපි ඔය කතා කරන අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ සංචාරක ව්‍යාපාරය මේ අතීතයේ වගේ ඇවිල්ලා යන සංචාරකයෝ නෙමෙයි. ඔවුන් සංචාරක ව්‍යාපාරය මේ වෙද්දී ඉතාමත් ලෝකේ පුළුල් දෙයක්. ඒ වගේම ලෝකේ හැම රටක්ම වගේ තමුන්ගේ විදේශ විනිමය ලබා ගන්න භාවිතා කරන පුළුල් මාධ්‍යයක්. ඒ වගේම අද සංචාරක ව්‍යාපාරය දිහා අපිට විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. අද අපි කතා කරනවා හරිත සංචාරකයන් ගැන කතා කරනවා, ආයුර්වේද සංචාරකයන් ගැන කතා කරනවා. එහෙම සංචාරක ව්‍යාපාරයේ විවිධ වෙනස්කම් වලට වාචනය වෙලා කතා කරනවා. ඒතර අපි මේ නවීකරණයන් වලට ගිහිල්ලා තියෙනවා. මේ ස්ථානීය නැරඹීම සංචාරකයන්ට එහා ගිය සංචාරක ව්‍යාපාරයක් අද ලෝකේ තියෙනවා. අපි ඉන්නේ එතනට ගිහිල්ලා තියෙනවද? ඒ පිළිබඳව අර මහාචාර්යතුමා කිව්වා වගේ නිසි දැනුවත් කිරීම කරලා තියෙනවද? ඒ වගේම මේ අපේ මේ දැන් ණය ගෙවන්න වෙන්නේ අපි දැන් ලංකාවේ ඇතුළේ තියෙන අය නම් අපිට මේ මුදල් අච්චු ගහලා හරි ගෙවන්න පුළුවන් කියමුකෝ. හැබැයි එළියේ තියෙන අය අපිට මුදල් අච්චු ගහලා ගන්න කවුරුත් ලංකාවේ රුපියල් ඒවා ඩොලර්ම උපයන්න ඕනේ. ඒතර මේ ඩොලර් උපයන්න තමයි අපි මේ සංචාරක ව්‍යාපාරය එහෙම නැත්නම් ওই විදේශ ශ්‍රමිකයන් දැන් උදාහරණයක් ඇහිේ විදේශ ශ්‍රමිකයන් ගමුකෝ. අපි මං හිතන්නේ ලෝකයට නුපුහුණු ශ්‍රමිකයන් අරින්න ගත්තේ 1983 වගේ කාලවකවානුවේ. අද ඉඳලා අපි යවන්නේ නුපුහුණු ශ්‍රමිකයන්. ළමත් ලෝකේ තියනවාද කොච්චර තියනවාද අවස්ථා පුහුණු ශ්‍රමිකයන්ට. නුපුහුණු ශ්‍රමිකයෙක් ඩොලර් එකක් ගේද්දි පුහුණු ශ්‍රමිකයෙක් අපිට ඩොලර් 10ක් ගේනවා. ඒතර ඇයි අපිට බැරි වුණේ පුහුණු දැන් උදාහරණයක් වශයෙන් කැනඩාව වගේ රටවල් වල ජපානය වගේ රටවල් වල පුහුණු එක උදාහරණයකට කියනවා නම් පුහුණු මම සාත්තු සේවිකාවන්ට විශාල ඉල්ලුමක් තියෙනවා. සහ විශාල වශයෙන් ගෙවීම් කරනවා. ඇයි අපිට බැරි වුණේ ඒ රටවල් වලට ගිහිල්ලා අර අපේ ගිය මේ මහාචාර්යතුමා කිව්වා වගේ ඒ තානාපති ගොල්ලෝ ගිහිල්ලා ඒවා පිළිබඳව සාකච්ඡා කරලා අපේ තියෙන මේ සාත්තු සේවිකාවන් ඒවට පුහුණු කරලා අරින්න අපි ඒ අංශයෙන් යනවා. නමුත් අපිට බැරි වෙලා තියෙනවා එහෙම විවිධාංගීකරණයට යන්න. සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි. පුහුණු ශ්‍රමිකයෝ ගත්තා. දැන් තේ ගැන කතා කරානේ අපි තේ පොල් රබර්. අදටත් තේ අරින්නේ ප්‍රධාන වශයෙන්ම අපි තේ අමුද්‍රව්‍යයක් හැටියට තමයි අපි 160ක් තේ යන්නේ අමුද්‍රව්‍යයක් හැටියට. හැබැයි අද අපි තේ දිහා බැලුවොත් අද තේ වලින් ඔබ මම ආරාධනා කරනවා අපේ නරඹන්නන්ට නිකන් ඔබ ඔය ඔබේ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රය ඔස්සේ සොයා බලන්න තේ වලින් කතරම් නිෂ්පාදන තියනවාද කියලා. තේ වලින් තියනවා සුවඳ විලවුන් යන්ත්‍ර. තේ වලින් තියනවා එක එක විවිධ අති විශාල නිර්මාණ ප්‍රමාණයක්. තේ කේක් මම කාලා තියෙනවා විදේශ රටවල් වල. අපේ ඒකේ ගහලා තියෙනවා යටින් හිමීට made by Ceylon කියලා. දුක හිතෙනවා. ලංකාවේ කොහෙවත් නැහැ. ඒ වගේ මෙතනින් එළියට ගිය ගමන් තේ කියන්නේ ෂණික පානයක්. අපි බැංකුවෙන් ටෙලර් මැෂින් එකෙන් සල්ලි ගන්නවා වගේ ඩොලර් එකක් දාලා ගන්න ෂණික පානයක්. ඔබට ඒක අපි අර සරල භාෂාවෙන් කියන ප්ලේන් ටී එකක් හැටියට නැත්නම් කිරිතේ එකක් හැටියට ෂණිකව ගන්න පුළුවන්. අපි කොහෙද එහෙම ගන්න පුළුවන්. ඒතර එහෙම නැහැ. ඒ කියන්නේ අපි අර භාණ්ඩ විවිධාංගීකරණයකට සහ එකතු කළ අගය සහිත නිෂ්පාදන වලට තේ වලින් යන්න බැරි වෙලා තියෙනවා. ඒ යන්න අපි උත්සාහයක් අරගෙන නැහැ. ඒ තාක්ෂණය අපි ගෙනල්ලා නැහැ. දැන් තේවල ඒ නිසා තේවල ආදායම වැඩි වෙච්ච ශීඝ්‍රතාවය ඉතාමත් අඩුයි. අපි අනිත් පැත්තට ගමුකෝ අපි රටට ගෙන්නන භාණ්ඩ දිහා කාර් එක ඔබ ආරාධනා කරනවා 1948 තිබිච්ච කාර් එකක් කොයි වගේ වෙන්නේ නැද්ද? ඒකේ මං හිතන්නේ හෝන් එක ඇර මේ අනිත් සියල්ල සද්දයි. අද වෙද්දි කාර් එක කියන්නේ අද කම්පියුටර්
එකක්. අද අපි ඇත්තට මේකට කාරක කියන එකත් අසාධාරණයක් වගේ. හැබැයි අද අපි බැලුවොත් කාර් එකක මිල වැඩිීමේ ශීඝ්‍රතාවයයි තේකේ මිල වැඩිීමේ අහසට පොළ වගේ. ඒ කාර් එකට වැඩි මිලක් ගෙවන එක අසාධාරණයක්ද නෑ. ඇයි ඒ කාර් එකට දිනෙන් දින අංගෝපාංග එකතු වෙමින් ඒක නවීකරණය වෙමින් සපපාසුකම් ඒක විශාල තැනකට ඒ කාර් එක තාක්ෂණයත් එක්ක ගිහින් අපේ තේ එහෙම ගියාද? අපේ කුරුඳු එහෙම ගියාද? අදටත් ලෝකේ තියෙන හොඳම කුරුඳු තියෙන්නේ අපිට. ඇයි අපිට බැරිුණේ කුරුඳු වලින් අපිට ලෝකයේ විවිධ කුරුඳු සුවඳ විලවුන් කුරුඳු සෞඛ්‍යයට හිතකර පාන වර්ග කොච්චර ලෝකේ තියෙනවා. අපිට බැරිුණේ ඇයි එහෙම යන්නේ? ඒ සඳහා දර්ශනයක්, ඒ සඳහා නායකත්වයක්, ඒ සඳහා මෙහෙයවීමක් අපිට තිබුණේ. ඒ සඳහා ප්‍රධානම දේ තමයි ඒ සඳහා සුදුසු පුද්ගලයන් අතට ඒ කර්මාන්ත පරිපාලනය ලබා දෙන්න අපි අපොහොසත් වෙලා තියෙනවා. ඒකට අර මහාචාර්යතුමා කිව්වා වගේ ඔබත් වගේ කියන්න ඕනේ, මමත් වගේ කියන්න ඕනේ, මේ බලාගෙන ඉන්න ඔක්කොම වගේ කියන්න ඕනේ. මොකද අපිනේ පත් කරලා අරින්නේ. අපිට කියන්න බෑ ඒගොල්ලෝ කරන දේවල් නාකයි කියලා. මොකද ඒගොල්ලන්ව පත් කරලා තියෙන්නේ අපිනේ. අපිව නියෝජනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි පත් කරන්නේ. ඒ නිසා අර මෙතුමා කිව්වා හරි වැදගත් දෙයක්. ඒගොල්ලෝ මොනවාද කරන්නේ කියන එක. අපි වැඩ කරන්න ඕනේ. අද වෙද්දි මම හිතන්නේ අපි සියලු දෙනා මේ වැඩසටහනත් මම හිතන්නේ ඔබතුමිය ඇතුළු ඒ නිෂ්පාදක කණ්ඩායම යොදාගන්නේ ඒකට. අපි පත් කරලා ගියා අපිට අවශ්‍ය දේද කරන්නේ. අපි දන්නවා සමහර අවස්ථාවල එකම වරාය 4-5 පාරක් අර විදේශයෙන් ගත්තු ණය වලින් විවෘත කරලා තියෙනවා. මේවා අපි දැනගත යුතු වෙනවා. පස් පිඩල්ල කපන්න විවෘත කරා, පළවෙනි වතුරේ එද්දි විවෘත කරා, නැව එද්දි විවෘත කරා, නැවෙන් මගියා බහැලා එද්දි විවෘත කරා. කොහෙන්ද සල්ලි? අර විදේශයෙන් ගත්තු ණය. අද අපි අනේ ඉතින් ඒ උත්සව ගැන සිහි කර ණයට බය වෙලා මෙතන ඉඳගෙන ඉන්නවා. මහාචාර්යතුමා ඔබතුමා අපේ සංචාරක කර්මාන්තය ගැන කතා කරා. ලංකාවේ සංචාරක කර්මාන්තය ඉන්දියාවත් එක්ක එකතු වෙලා සංචාරක කර්මාන්තයේ මේ නැවුම් වෙනසක් කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද කතාව? මට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් නෑ. හැබැයි එහෙම වෙනවා නම් මං ඉතාමත් කැමතියි. ඔබ දන්නවද මාලදිවයිනේ මේ වගේ වැඩ කරනවා. මාලදිවයින හරි ලස්සන දෙයක් කරනවා. ඔය ජපන් සංචාරකයෝ එද්දී මම ආරාධනා කරනවා අපි නරඹන්න සොයා බලන්න කියලා. ලංකාවට ජපන් සංචාරකයෙක් එනවා නම් එතනින්ද නිකන් ටිකට් පතක් මාලදිවයින ඒ සංචාරකයට දෙනවා. එතකොට දැන් අපිට හිතෙනවා ඒක මොන පිස්සු වැඩක්ද කියලා සමහරට හිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් දන්නවා ඒ මුදල පාඩු නෑ. ලංකාවේ ඉඳලා මාලදීවයට ගුවන් ටිකට් ප්‍රවේශ පත්‍රයක මම හිතන්නේ මා නිවැරදි නම් රුපියල් 15000ක 20000ක රුපියල් වලින් වියදමක් තියෙන්නේ. හැබැයි ඔහු දන්නවා මාලදීවයට ගොඩ බැස්සට පස්සේ ජපන් සංචාරක එක පැයකින් ඔවුන්ට හොයා ගන්න පුළුවන්. ඒතර එවැනි වැඩ පිළිවෙල නිසා අපි වැදගත්. මොකද ඉන්දියාව කියන්නේ මම දකිනවා අද වෙද්දී ඉන්දියාව කියන්නේ විශාල මධ්‍යම ප්‍රාන්තිකයකට හිමිකම් කියන රටක්. අද ඉන්දියාව අපි දන්නවා ඕනෑම රටක් දියුණු වෙද්දී කරන ප්‍රධානම දෙයක් තමයි ඒ රටේ මිනිස්සු අනිත් රටවල් බලන්න ඇවිදින. ඒක අපි මිනිස්සු තුළ තියෙන ස්වභාවික දෙයක්. අපිට උනත් අපි හරි කැමතියි විවේකයක් ලැබිච්ච ගමන්ම ලංකාවේ තියෙන සුන්දර තැන් බලන්න අපි උනත් කැමතියි. ඒක විදේශයකට යන්න පුළුවන් හැකියාව තියෙන විදේශනේ. ඒ නිසා ඉන්දියාව කියන්නේ අපිට අසල්වැසි විශාල මධ්‍යම ප්‍රාන්තිකයට කියන රටක්. අපිට පුළුවන් නම් ඔවුන් එක්ක එකතු වෙලා ඒ විශාල ඉන්දියානු සංචාරක පිරිසක් ගෙන. මොකද ඉන්දියාව සංචාරක විශාල පිරිසක් ඉන්නවා විවිධ කෝණ වලින්. ඉන්දියාව ලංකාවට එනවා අපි කියනවා මේ ආගමික සංචාරකයන් එනවා. ඒ වගේම ලංකාවේ ආයුර්වේදයෙන් බෙහෙත් ගන්න අවශ්‍ය සංචාරකයන් ඉන්නවා. ලංකාවේ ඥාතීන් ඉන්න සංචාරකයන් ඉන්නවා ඉන්දියාවේ. ඒ නිසා අපිට විවිධ වැඩපිළිවෙල වලින් ගෙනියන්න පුළුවන්. ඉන්දියාව විතරක් නෙමෙයි චීනය, ජපානය ඒ වගේ සාර්ථක වැඩපිළිවෙල අපි යන්න ඕනේ. ඒ නිසා ඔබතුමිය ඔය කිව්ව දෙයට මට පුංචි දෙයක් එකතු කරන්න. අද වෙද්දී ලෝකයේ බොහෝ රටවල් තනියෙන් නැගිටින්න උත්සාහ කරනවට වඩා එකතු වෙලා තමයි නැගිටින්න උත්සාහ කරන්නේ. හොඳයි. මහාචාර්යතුමා මෙතුමාගේ පිළිතුර තුළ මෙතුමා කිව්වා මේ ණය ගෙවන්න මුදල් අච්චු ගහලා හරි පුළුවන් කියලා. සමහර වෙලාවට අපි අහලා තියෙනවා අපිට ඇහෙනවා ණය ගෙවන්න වගේම පඩි ගෙවන්නත් මුදල් අච්චු ගහනවා කියලා. මේක කොහොමද රටක ආර්ථිකයට බලපාන්නේ? මෙහෙමයි. දැන් අපිට දැන් රජයට වෙලා තියෙන ඇත්තටම දැන් ලංකාවේ දැන් බදු ගැන කතා කරොත් දැන් රජයේ ප්‍රධාන ආදායම බදුනේ. හැබැයි මේ බදු එකතු කර ගැනීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ බදු කියලා කියන්නේ ගොඩක් වෙලාවට කරන්නේ අර රාජ්‍ය සේවකයෝ නැත්තම් පෞද්ගලික අංශේ වැටුප් ලබන අයගෙන් බදු වැඩි කරලා බදු අය කරගන්නවා. නමුත් අපි දන්නවා දැන් ආර්ථිකය තුල බදු ගෙවීමේ හැකියාව තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා.
නමුත් අර මේ බදු වල තියෙන මේ සංකීර්ණතාවය නිසා මිනිස්සු කැමති නෑ බදු ගෙවන්න. දැන් සාමාන්‍ය පොඩි ව්‍යාපාර කරන අයට දැන් අර බදු සඳහා ගෙවන්න තියෙනවා නිල්ලුම් පත්‍රයක්. දැන් ඒක කියවලා ගත්තාම සමහරට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ අහන්නේ කියන එක. ඉතින් ඒකේ අරන්නේ සංකීර්ණතාවය අඩු කරගත්තොත් මම හිතන්නේ රජයේ ආදායම් වැඩි කරලා ඒ කියන්නේ අච්චු ගහන්න නැතුව ඇත්තටම රජයේ ආදායම් වැඩි කරලා මේ අවශ්‍ය වැටුපනම් ගෙවන්න පුළුවන්. අනිත් එක තමයි දැන් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති වෙනවා නම් අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ආර්ථික සංවර්ධනය වේගවත් කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රජයට ලැබිතු ආදායම් විශාල ප්‍රමාණයක් රජයට ලැබෙනවා. ඉතින් එහෙම දෙයක් කරන්න මම දන්නේ ඒක තියෙන රජයේ තියෙන සමානට අකාර්යක්ෂමතාවය වෙන්න පුළුවන්. දැන් මෙහෙමකුත් තියෙනවා. දැන් රජය කියලා අපි කතා කරාට දැන් රජයේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? ඒතොර ඒක ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරීන්නේ. ඒතොර නිලධාරිවාදය කියන එකත් මේ අපේ රටවල ප්‍රධාන වශයෙන් තියෙන සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රජය ඔන්න ඔහොම යන්න ආරිමු අපිට මොකද වැටුප හම්බෙනවා ප්‍රශ්නයක් නැහැ මොකද රස්සාවට බඳව ගත්තට අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් රාජ්‍ය අංශේ කොහොම හරි පෙන්ෂන් ගන්නකම් වැඩ කරත් නොකරත් පඩිය හම්බෙනවනේ. ඒතොර දැන් මහජනතාවට මේ රට ගැන හැඟීමක් නැත්තම් මහජනතාව කියලා කියන්නේ රාජ්‍ය නිලධාරි ප්‍රධාන වශයෙන් මොකද අපි දන්නවා ලක්ෂ 15ක් විතර රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒතොර ඒගොල්ලන්ට රට ගැන හැඟීමක් තියෙනවා නම් දැන් රජයේ දෙන අර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන රාජ්‍ය නිලධාරියට. ඒතොර මේ රාජ්‍ය නිලධාරියා හරියට කාර්යක්ෂම වැඩ කරනවා නම් මං හිතන්නේ රජයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට එහෙනම් රාජ්‍ය අංශය තුලින් අපිට පුළුවන් රටේ ආර්ථික සංවර්ධනය වැඩි කරගන්න. මහාචාර්යතුමා මේ ඔබතුමා කතා කරමින් ඉන්නේ අපේ රටේ බදු පිළිබඳව. දැන් අපිට කිසිම අවස්ථාවක කියන්න බෑ අපේ රටේ බදු එකතු කිරීම ප්‍රමාණවත් නොවේය කියලා. හේතුව අපේ අතේ සංඛ්‍යා ලේඛන තියෙනවා මේ වෙද්දි 2020 අවුරුද්දේ බදු ආදායම රුපියල් බිලියන 408.48ක් වෙනවා මහ බැංකු වාර්තාවල අනුව. 2021 දී එය වැඩි වෙනවා බිලියන 427ක් දක්වා. එහෙම බලද්දී මහ බැංකු වාර්තාවලට අනුව 2020ට සාපේක්ෂව 2021 වෙනකොට බදු ආදායම වැඩි වෙලා තියෙනවා. ඒ වුණාට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම වුණාට රාජ්‍ය වියදමුත් වැඩි වෙලා තියෙනවානේ. එතකොට අර බදු ප්‍රමාණය මදි. හොඳයි මහාචාර්යතුමා අපි ඒ ගැන කතා කරමු. හැබැයි අපි සූදානම් වෙන්නේ ඊට කලින් විරාමයක් ලබා ගන්න. හොඳයි විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රයේ කතා බහත් එක්ක. අපි කතා කරමින් ඉන්නේ ණය පිළිබඳව. අද මාතෘකාව ණය සහ බය. අපි විරාමයට යන්න කලින් මහාචාර්යතුමත් එක්ක බදු ගැන කතා කරා. බදු ආදායම 20ට සාපේක්ෂව 2021 දී වැඩි වෙලා තිනවා. හැබැයි මහාචාර්යතුමා කිව්වා බදු ආදායම වැඩි වුණාට රාජ්‍ය වියදමුත් වැඩි වෙලා තියෙනවා. මහාචාර්යතුමා මට විනාඩියක් දෙන්න. පහුගිය වසරේ රාජ්‍ය ආදායම බෙදුනේ කොහොමද කියන සංඛ්‍යා ලේඛන මහ බැංකු වාර්තාත් එක්ක අපි සතුව තිනවා. මේ නවතම සංඛ්‍යා ලේඛන 2020 වසරේ අයවැය අනුව අයවැය වාර්තාවල සඳහන් වෙලා තියෙනවා බොහොම පැහැදිලි මහාචාර්යතුමනි ජනතා සහන සපයන රුපියල් කෝටි 5000ක් රජයෙන් වෙන් කරලා තියෙනවා. සමෘද්ධියෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සපයන්න සහ ඖෂධ නොමිලේ ලබා දීමට රුපියල් බිලියන 9000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒත් එක්කම ආබාධිත රණවිරුවන් සඳහා බිලියන 40ක්, විශ්‍රාම වැටුප් සඳහා බිලියන 250ක්, විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 250ක්, පොහොර සහන ආධාරය සඳහා රුපියල් කෝටි 3500ක්, පාඩු ලබන බංකොලොත්තු රජයේ ආයතන නඩත්තුවට රුපියල් බිලියන 70ක් ආදී වශයෙන් රුපියල් කෝටි 56000ක් පහුගිය කාලයේදී වෙන් වෙලා තියෙනවා රාජ්‍ය වියදම් වෙනුවෙන්. දැන් මෙතන දැන් ප්‍රශ්නේ දැන් ඔය පාඩු ලබන ආයතන කියලා ඔන්න කතා කරන්නේ අපි. දැන් එතන බලන්න දැන් පාඩු ලබන ආයතන වලට ප්‍රමාණයක් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. එතකොට දැන් මේ පාඩු ලබන ආයතනය කියලා කියන්නේ ඇයි පාඩු ලබන්නේ? එතකොට එතන අනවශ්‍ය මුදලක් නේ අපි වෙන් කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරගන්න. එතකොට අපිට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. හැබැයි අර බදු ආදායමෙන් නේද අපි ඒක මේන්ටේන් කරන්නේ. දැන් අපි කියනවා කංජේල් සංස්ථාව පාඩුයි කියනවා. CGR එක පාඩුයි කියනවා. එතකොට මේ ගුවන්තොටුපළ ඉවත් පාඩුයි කියනවා. ඒතර බලාගෙන ගියහම ලාභ ලබන ආයතනයක් නෑ ලංකාවේ. ඉතින් රාජ්‍ය ආයතන ඔක්කොම දැන් අයවැය කතාවෙදිම කියනවා පාඩු ලබන ආයතන අපි මේ ඒ කියන්නේ නැවත ඒ කියන්නේ රීස්ට්‍රක්චර් කරලා ඒ කියන්නේ ප්‍රතිව්‍යුහගත කරලා හදලා ගන්න ඕනේ කියලා. හැබැයි එහෙම කීවට අපි දැන් හැමදාම අහන්නේ ওই වචනේ විතරයිනේ. ඒතකොට එහෙනම් ඇයි මේ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ කියන එක පිළිබඳ අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඒතකොට දැන් ඒව වැඩ කරන්නේ කවුද? අපේ මහජනතාවනේ.
එතකොට පාඩු ලබන්න නම් එක්කෝ වැඩ කරන සේවකයන්ගේ වැරද්දක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රජයේ වැරද්දක් වෙන්න එපා. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ කිසිම ප්‍රතිපත්තියක් හරියට අරන් නැති නිසා තමයි අර ලැබෙන ආදායම බදු ආදායම් ලැබුණාට ඒව අනවශ්‍ය දේවල්ට වීදම් කරනවා. අනවශ්‍ය වලට වීදම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන නිසා. ඉතින් ඒක නිසා අනික තමයි දැන් අර සමහර බදු තවදුරටත් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කර ගැනීමේ තියෙන ප්‍රශ්නේ තියෙන අරගේ තියෙන සංකීර්ණතාවය. දැන් සමහර අය දැන් බදු පහරෑරීම් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බදු ගෙවන්න කැමති. නමුත් මේකේ තියෙන සංකීර්ණතාවය නිසා බදු ගෙවන්නේ නැහැ. මොකද අපේ හැල මොකද හරි බදයක් ඒක. දැන් බද්දක් ගෙවන්න ගියාම අර ෆෝම් එක පුරවන්න ගියාම ඒක මිනිස්සු හිතා කල්පනා කරන මේකට මොකද අපි නිකන් මානසික ප්‍රශ්නයක් ඇති කරගන්නilla නිහඬව ඉන්නවා. හැබැයි රජයේ දැන් අපි මේ ඒ කියන්නේ බදු එකත කර ගැනීමේදී තියෙන ෆෝම් එක ඊට පස්සේ පුරවන්න තියෙන ටික මම හිතන්නේ ඊට වඩා සරල කරලා දෙනවා නම් මම හිතන්නේ තව දුරටත් විශාල ආදායමක් රජයට ලබා ගන්න පුළුවන්. ඔබතුමා කියන්නේ මේ ණය ප්‍රශ්න විසඳන්න රාජ්‍ය ආදායම වැඩි කරගන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්න ඕනේ කියලාද? කියලා. ඒක තමයි කියන්නේ. මහාචාර්යතුමා ඔබතුමා මේ කතාවට එකඟද? ඔව් ඊට ඉස්සලා චූටි නිවැරදි කිරීමක් කරන්න දෙනවා මට ඉඩ දෙන්න. අර මම කිව්වේ මේ මුදල් අච්චු ගහලා හරි අපේ ගෙදර ප්‍රශ්නේ බලා ගන්න පුළුවන් කියලා. නමුත් ඒකින් මම කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. මුදල් අච්චු ගැහිමේ තියෙන ප්‍රතිවිපාක මම හිතන්නේ මේක උසස් පෙළ හදාරන දරුවෝ දන්නා. ඒකේ ප්‍රතිපාක දන්නවා. ඒ කියන්නේ නිෂ්පාදනයේට සාපේක්ෂව විදේශයෙන් ලැබෙන විදේශ විනිමයට සාපේක්ෂව තමයි අපි මුදල් අච්චු ගස්සිය යුත්තේ. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිවිපාක අද අපි විඳිනවා. ඒක තමයි අද වෙද්දී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 11.1ක නැත්නම් අපි කියනවා අංක 2ක උද්දමනයකට අපි මුහුණ පාලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රතිඵල භයානකයි. මම කියන්න උත්සාහ කරේ අර ගෙදර ප්‍රශ්නයක්නේ. නිසා ගෙදර විසඳ ගන්න පුළුවන් වේවි. හැබැයි එළියේ ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ එළියේ මුදල් ගෙනල්ලානේ. ඒක තමයි. දැන් ඔබ අහපු ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර යුතුද කියන ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම මම හිතනවා එහෙම ප්‍රතිව්‍යුහගත කරන එකට අපි ආයතුයි ආදායම් බදු දෙපාර්තමේන්තුව නෙමේ සමස්ත මම හිතන්නේ රාජ්‍ය සේවයම ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම හිතන්නේ ලෝකයේ මේ වෙද්දී ජනගහනය අනුව වැඩිම රාජ්‍ය සේවක ප්‍රතිශතක් නඩත්තු කරන රට තමයි ලංකාව. ඒක ආඩම්බරයට කාටර නැද්ද සාඩම්බරයට කාරණයක්ද දුකට හේතුවක්ද කියන එක දන්නේ නැහැ. ඒ නිසා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම එතනදී තව චුන්ටි දෙයක් එකතු කරන්න කැමතියි මම අර මහාචාර්යතුමා කිව්වා ඉතින් මේ වෙද්දි පාඩු ලබන රාජ්‍ය ආයතන 37ක් තියෙනවා. මේ අපිට වාර්තා කරලා තියෙනවා මේ වෙද්දි. අපි මතක් කරපු ප්‍රමාණයම රුපියල් කෝටි බිලියන වලින් වියදම් කරලා. බිලියන වලින්. හැබැයි ඒ පාඩුව ගෙවන්නේ කවුද? ඒ පාඩුව ගෙවන්නේ සාමාන්‍ය මහජනතාවගෙන් එකතු කරගන්නා මෙන්න මේ බදු මුදල් වලින් තමයි. හැබැයි මෙතන තියෙන මේ ප්‍රශ්නය තමයි හරි ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. දැන් IOC නැත්නම් ඉන්දියන් ඔයිල් කම්පැනි එක විකුණන්නේ මොනවාද? ඒ විකුණන්නේ තෙල්. සිපෙට්කෝ එක විකුණන්නේ මොනවාද? ඒ විකුණන්නේ එකම තෙල්. ඔබ ඔබේ වාහනයටවත් මහාචාර්යතුමා මගේ වාහනයටවත් මම හිතන්නේ පාරේ දුවන සාමාන්‍ය පුද්ගලික බස් රථයක්වත් කවදාවත් ණයට තෙල් ගහගෙන නැහැ නේ ඔය ආයතන දෙකින් එකක. හැබැයි සිපෙට්කෝ එක පාඩු ලබන්නත් IOC එක පාඩු ලබන්නත් හේතුව මොකක්ද කියලා අපි හොයාගත යුතුයිනේ. ඒතර ඒ වගේ රාජ්‍ය ආයතන 37ක් පාඩු ලබන්නේ ඇයි කියන එක ඒ බර මහජනතාවට පැටලලා තියෙනවා. අවසාන වශයෙන් ඒ ණය ගෙවන්නත් අපි ඒ පාඩුව ලබන්නත් ණය ගන්න වෙනවා. ඒතර ඒ වගේ දේවල් දැන් උදාහරණයක් වශයෙන් අපි ගලුවොත් ඉන්දියානු රේල්වේ සමාගම ඉන්දියාවේ තියෙන අද ඉන්දියානු භාණ්ඩාගාරයට ආදායම් එකතු කරලා දෙන ස්ථානයක්. දැන් ලංකාවේ රේල්වේ එක ගත්තොත් ලංකාවේ රේල්වේ එක ගැන මම හිතන්නේ පටන් ගත්ත දවසේ ඉඳලම පාඩුයි. එතකොට අපි ඒක දොස් කියනවනේ. හැබැයි මෙතුම හරි ලස්සන කතාවක් කිව්වා. ඒ ඉන්න නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා මේවා පත් කරන්න. අපි රජයට විතරක් නෙමෙයි. ඉතින් ඒ වගේ අපි විශාල වෙනසකට යා යුතු වෙනවා මේ බය ප්‍රශ්නෙන් මිදෙන්න නම්. ඒ වගේම තව පුංචි දෙයක් එකතු කරන්න මට දෙන්න. ඔබතුමිය අර සංඛ්‍යා ලේඛනවලදී කිව්වා අපි පොහොර සහනාධාරය සෞඛ්‍යයට සමෘද්ධියට දැන් සමෘද්ධිය දුන්නා නම් මම හිතන්නේ සමෘද්ධිය දෙන්නේ මොකටද? සමෘද්ධිය දෙන්නේ දුප්පත්කමෙන් මිදෙන්නනේ. නමුත් ඔබතුමිය බලන්න වර්ෂයක් පාසා මොකද වෙලා තියෙන්නේ?
සමෘද්ධියට එකතු වෙන පිරිස වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? එහෙනම් ඒ සමෘද්ධියේ ප්‍රශ්නයක් තියෙනවා. එන්නේ ඒ ප්‍රශ්නේ निराකරණය කර අපි දීලා තියෙන්නේ අපි කියනවා ඕක සේෆ්ටි නෙට් එකක්. නැත්නම් ඒ සමෘද්ධියේ ඒ දුප්පත්තුන් එතනම තමයි. අපි ලෝකයේ අද වෙද්දී ওই සුබ සාධන සංකල්ප තියෙන්නේ සේෆ්ටි රෝප් කියලා. ඒ කියන්නේ එහෙම සුබ සාධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන් ඒ තත්ත්වෙන් මිදිලා උඩට එන්න ඕනේ. වර්ෂයක් පාසා සමෘද්ධියට වෙන මුදල් අඩු වෙන්න ඕනේ. හැබැයි නිදහසේ ඉඳලා සමෘද්ධියට වෙන්න මුදල් වැඩි වුණා. සමෘද්ධියේ දායකයෝ ලබන්න අවශ්‍ය පිරිස වැඩි වුණා මිසක් අඩු වුණේ. ඒ නිසා එතන ප්‍රශ්නයක් තියෙනවා. නිසා මේවා ප්‍රතිසංස්කරණය කර යුතුයි. ජනප්‍රිය දේශපාලන තීරණ නොවෙන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්න මට අවසර දෙන්න. මේක ජනප්‍රිය දෙයක් නෙවෙයි. මටත් ජනප්‍රිය නැති වෙයි මේක. මම 1970 තමයි අපේ පවුලේ 3 දෙනෙක් මමයි අයියයි අක්කයි පාසල් ගියා. අපේ තාත්තා විතරයි රස්සාවක් කරේ අහිංසක සිංහල ගුරුවරයෙක්. අම්මා සාමාන්‍ය ගෘහසේවිකාවක්. එදා මගේ තාත්තට හැකියාවක් තිබුණේ නැහැ. අපි සියලු දෙනාට පාසලට අවශ්‍ය ඒ පෙළ පොත් ටිකයි නිලැඳුම් ටිකයි කෑම වේලුයි ලබා දෙන්න හැකියාවක් තිබුණා. එදා පාසලෙන් අපිට ඇඳිහස විස්කෝතු හම්බුණා, නිලැඳුම් ටික හම්බුණා, පෙළ පොත් ටික. ඒක අපිට මහා මෙරක් වුණා. මහාචාර්යතුමනි අද මෙතනට ඇවිල්ලා ඔබත් එක්ක මේ දැනුම බෙදා ගන්න. ඒක තිබුණ නැත්නම් අද මමත් සාමාන්‍ය ගමේ මං හිතන්නේ කම්කරු රක්ෂාවකට යන කෙනෙක් වෙන්න තිබුණා. ඒ නිසා මට අපේ අම්මා තාත්තා තමයි අපිට මඟ පෙන්වුවේ ලයිට් හවුස් එකක් වගේ අපිට අධ්‍යාපනයට අවශ්‍ය මඟ පෙන්වුවේ. හැබැයි මට ඉගැන්වුවේ මේ අහිංසක මිනිස්සු මේ රටේ බදු මුදල් වලින් ඔවුන් පාන් රාත්තලක් ගද්දි පරිපුරාත්තලක් ගත්ත ඒ බදු මුදල් වලින් තමයි මට ඉගැන්වුවේ. ඒ දේ මුදල එදා මට අවශ්‍ය වුණා. තව දෙයක් කියන්න. මගෙත් අද දරුවෝ දෙන්නෙක් ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාල දෙකක. ඔවුනුත් මේ කොළඹ ප්‍රදේශයේ මේ පාසල් වලට ගියේ. ඔවුන්ටත් නිලැඳුම් ටික හම්බුණා. ඔවුන්ටත් පෙළ පොත් ටික හම්බුණා. කෙටි කාලයක් මං හිතන්නේ ඔවුන්ටත් දිවා ආහාර වෙලක් අහුණා. හැබැයි මගේ හතවතට ඒක එකඟ නැහැ. ඔවුන්ට ඒ දිව ආහාර වෙල දුන්නේ සමහර විට බදුල්ලේ අහිංසක ගොවියෙක් එහෙම නැත්නම් අහිංසක කෙනෙක් පාන් රාත්තලක් කොහෙන් සමහර විට කරාබු දෙක උගස් තියලා එදා වේල හොයාගෙන ගත්තු සල්ලි වලින් ගෙවපු බදු මුදලේ. මොකද අපි බාණ්ඩ ගද්දි අද වෙද්දි බදු වර්ග දෙකක් තියෙනවා මහචාර්යතුමාගේ වගේ. අපි පුද්ගල ආදායම් බදු වගේම වක්‍ර බදු. අපේ රටේ වක්‍ර බදු ආදායම 80%කට ආසන්නයි. ඍජු බදු වල ආදායම 17%යි. එතකොට ඒ බදු වලින් තමයි එතකොට මගේ දරුවෝ දෙන්නත් එහෙනම් ඉගෙනගෙන තියෙන්නේ. සමා වෙන මහාචාර්යතුමා මේ සාකච්ඡාවටදී බදු ගැන ප්‍රශ්න කරද්දී ඔබතුමන්ලා දෙපළම එක විදිහට කියනවා අපේ රටේ මේ ණයත් එක්ක තියෙන ගැටලුව විසඳන්න රාජ්‍ය ආදායම ඔප්නංවන්න ඕනේ. ඒ සඳහා රාජ්‍ය බදු කියන්නේ කේන්ද්‍රීය ස්ථානයක්. ඒ නිසා බදු එකතු කර ගැනීමේ ප්‍රතිපත්තිය තව මේ වර්ධනය කරගන්න ඕනේ කියලා. බදු එකතු කරගන්න කියලා තමයි ඔබතුමන්ලා දෙපළම කියන්නේ. ඔබතුමන්ලා දෙපළම ආර්ථික විද්‍යාඥයින්. හැබැයි අපි දකිනවා සමහර අවස්ථාවල වරින් වර රජය විසින් විවිධ රජයන් පනවපු බදු ප්‍රතිපත්ති නැත්නම් විවිධ බදු අකුල ගන්න රජයටම සිද්ධ වෙනවා. හොඳම උදාහරණය සුපර්ගේන් ටැක්ස් එක. සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න ඇති වුණා අපේ රට තුල. එහෙම වෙන්නේ ඇයි? බදු රටකට මේ තරම් වැදගත් නම් විශේෂයෙන්ම අප වැනි රටකට ඇයි රජය විසින් රජයම පනවපු මේ බදු අකුල ගන්න? ඔව් මම උත්තරේ දෙන්නම්. ඔතට මට මගේ කතාව චූට්ටක් ඉවර කරන්න දෙන්න. ඒතර අද මගේ දරුවන්ට මම කියන්නේ අවශ්‍ය නැහැ. ඒ පෙළපොත් ටික මට හැකියාව තියෙනවා. ඒ බදු මුදල් අපි ඊට වඩා ඵලදායී කාර්යයක යොදාගමු. ඒ නිසා මේ සුබ සාධනය කියන එක අද අපිට නැවත හිතා බලන්න බදු විතරක් නෙමෙයි. දැන් ආදායම තමයි බදු වලින් එන්නේ. වියදම් පැත්තත් අපිට මම කියන්න උත්සාහ කරන්නේ ආදායම විතරක් නෙමෙයි වියදමෙත් විශේෂයෙන්ම මේ සුබ සාධනයේදී අපිට නැවත හිතා ගන්න. හැබැයි අදටත් ඉන්නවා අහිංසක මිනිස්සු එහෙම ඉගෙන ගන්න බැරි. ඒ අයට අවශ්‍ය. ඒ නිසා අවශ්‍ය පුද්ගලයන්ට සුබ සාධනය යා යුතු වෙනවා. ඒ නිසා සුබ සාධනයේ ආදායම වගේම වියදමත් කළමනාකරණය කරගත යුතුයි. දැන් බදු ගැන කතා කරද්දී ඔබතුමේ හරි. අද අපේ බදු නිදහස මම හිතන්නේ වැඩිපුරම බදු නිදහස ආදායමේ ඉහළම ඉන්න අය. ඒ නිසා ඔව් ඒ බදු වර්ග අහෝසි කරලා තියෙනවා. හැබැයි ඒ බදු වර්ග අහෝසි කරලා තියෙන එකකින් වාසිය ලබන්නේ කවුද කියන එක අපි හොයා බැලිය යුතු වෙනවා. දැන් මේ රජයේ පත් වෙච්ච ගමොත් අපි මම හිතන්නේ උපයන බදු ගෙවීම අහෝසි කරා. මම හිතන්නේ ඒක රජයට විශාල බරක් වුණා. එතකොට ඒ බර අවසාන වශයෙන් කොහෙන් හරි දරන්න. මොකද රාජ්‍ය ආදායම ප්‍රධානම දේ බදුනේ. එතකොට බදු
අපි එක තැනකින් අඩු කර එක වෙන තැනකින් ගන්න වෙනවා. එහෙම නැතුව රාජ්‍යය නඩත්තු කරගන්න බෑ. ලෝකේ කිසිම රටක් තියනවද බදු නැතුව යන? නෑ. ඕනෑම රටක රාජ්‍ය ආදායමේ ප්‍රධානම සංඝටකය බදු. ඒ නිසා අපිට බදු ප්‍රතිවයව ගත කරනයක් සහ සාධාරණ බදු ක්‍රමයක් සරල බදු ක්‍රමයක් මෙතුමා කිව්වා වගේ රටට අවශ්‍ය නැහැ. මොකද බදු ගෙවීම මිනිස්සු ඉතාමත් පහසුවෙන් කළ යුතු තැන. දැන් ඔබ බැලුවොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සංකේතය තමයි ඔබ දැකලා ඇති මී වදයක වහලා ඉන්න මී මැස්සෙක්. ඒ කියන්නේ මල නොතලා රොන් ගන්නාසේ තමයි බදු ගන්න ඕනේ. ඉතින් ලංකාවේ එහෙම වෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බදු ආදායම පැත්ත ප්‍රතිසංස්කරණය කරනවා වගේම මම පෙන්වන්න උත්සාහ කරන්නේ වියදම් පැත්තත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒ දෙක ගැනම විශාල වශයෙන් නැවත දේශපාලනයෙන් තොරව අපි සියලු දෙනා සාමූහික එකතු වෙලා හිතා බලන තැනකට තමයි අපි අදපත් වෙලා තියෙන්නේ. කාලත්‍රයේ කතාබහ තුළින් අද අපි කතා කරන්නේ ණය පිළිබඳව. අපේ මාතෘකාව ණය සහ බය. ණය ගැන කතා කරද්දී අපිට වියදම අමතක කරන්න බෑ. අපි හැමෝම අපේ උපයන මුදලට සාපේක්ෂව වියදම වැඩි නම් අපිට ණය වෙන්න සිද්ධ වෙනවා. බොහොම සරල තර්කයක්. මහාචාර්යතුමනි, දැන් ඔබතුමා කලින් රාජ්‍ය වියදම ගැන කතා කරා. අපි සංඛ්‍යාලයකටත් ඉදිරිපත් කරා. රාජ්‍ය වියදම ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ අපේ රටේ රාජ්‍ය සේවයේ නඩත්තුව. පහුගිය අයවැයට අනුවත් රාජ්‍ය ආදායමෙන් 84.5%ක්ම රාජ්‍ය සේවකීන්ගේ වැටුප් වෙනුවෙන් රාජ්‍ය සේවය නඩත්තු කරන්න වෙන් කරලා තියෙනවා. මේක කොහොමද මේ අපි මුහුණ දීලා ඉන්න අර්බුදයට බලපාන්නේ? දැන් මෙහෙමයි ඇත්තටම දැන් අපේ රටේ තියෙන දේශපාලනය කරනකොට දැන් ඡන්දයක් කෙනෙකුට අපි පුළුවන් තරම් ඡන්ද ලබා ගැනීමට කියන්නේ මහජනතාවට කියනවා අපි දැන් එක පුජ්‍යලයක් දැන් മന്ത്രിවරු තරම් කරනකොට ඒක කියන්නේ අපි කොහොම හරි රස්සාවකට දාලා දෙන්නම් කියන එක. එතකොට දැන් අපේ රටේ උපාධාරින් අපි බිහි කරනවානේ. ඒතර උපාධාරින් බිහි කරනකොට උපාධාරින් අපේ කසයන්නේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන ඊට පස්සේ රාජ්‍යයේ රස්සාවකුත් දෙන්න ඕනේ. ඒක තමයි අපේක්ෂා කරන්නේ. ඉතින් අන්න ඒ ක්‍රමවේද අපි ටිකක් වෙනස් කරලා පුළුවන් තරම් අපි පෞද්ගලික අංශයට ධෛර්යය දෙන්න ඕනේ රැකියා බිහි කිරීමේ ක්‍රමවේදයකට. ඒතකොට වෙන්නේ මොකද? ඒතකොට දැන් අර රජයෙන් දෙන්න ඕනේ රස්සා ටික ඒතකොට පෞද්ගලික අංශයෙන් දෙන්න ඕනේ. දැන් අපි සංවාද්‍ය රටවල ගත්තාම එහෙම රජයේ කවටවත් රස්සා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය තැන් වලට බඳවා ගත්තට දැන් අපි බලන්න දැන් ගියාම දැන් අපි සාමාන්‍ය අහලා තියෙනවා දැන් CTB බස් එකක් දවසේ ආදායමෙන් 35 දිනක් නඩත්තු වෙනවලු. 37 දිනක්. ඒතකොට දැන් ඔක CGR එක ගත්තත් රේල්වෙත් ওই ක්‍රමයමයි. ඒතර පෙට්‍රෝලියම් කෝපරේෂන් ගත්තත් එහෙමමයි. ඒතර වරාය වාගේ ස්ථානවලත් සමහරලාට මිනිස්සු වැඩ කරනව නැද්ද දන්නේ. නමුත් විශාල ප්‍රමාණයක් අපි නඩත්තු කරනවා. එතකොට මේ අන්න ඒක අපිට එතකොට ඒක අඩු කරගන්න පුළුවන් නම් ඇත්තට ඒකට කරන්න වෙන්නේ පෞද්ගලික අංශය අපි සංවර්ධනය කරන්න ඕනේ. ඒතර පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම තුළින් විශාල රැකියා ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්. අනිත් ඒ තමයි ස්වයං රැකියා කියන එක. දැන් ව්‍යාපාරිකයෝ කියන එක දැන් අපි දන්නවා දැන් ලංකාවේ සාමාන්‍ය ගත්තොත් ජනගහනයේ 2% විතර තමයි ව්‍යාපාරිකයෝ කියන කොටස ඉන්නේ. මොකද අපි කල්පනා කරන ව්‍යාපාරයක් කරනවා කියන එක ඒක නිකන් ලැජ්ජාවට කාරණයක්. අපි ඉගෙන ගත්තේ මේ ඔය ස්වයං රැකියා කරන්නද කියලා මිනිස්සුන්ගේ මනස හදන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උනත් අපි මනස හදන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ රජයේ රස්සාවක් කරන්න නෙවෙයි. අපිට ස්වයං රැකියාව කරන්නත් අවශ්‍ය ශක්තියනේ අපි දෙන්නේ. හොඳට මනස හදලා එළියට දානවා. එතකොට ඒකටත් රජයේ කාර්යභාරයක් තියෙන. දැන් අපි තායිලන්තේ වගේ රටවල ගත්තාම 128ක් විතර ඉන්නවා ව්‍යාපාරිකයෝ ජනගහණයෙන්. ඒතකොට ඒ රටවල ඒ කියන්නේ රජයේ කියන්නේ රස්සා දෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය විතරයි. නමුත් අපි කරන්නේ මොකද්ද? දැන් ඡන්දයක් ඉවර වෙනකොටම විශාල ප්‍රමාණයක් ගෙනල්ලා රාජ්‍ය අංශයට අපි ගොඩ ගන්නවා. ඒතකොට එතන වෙලා තින්නේ ඇත්තටම සේවක අතිරික්තයක් තියෙන්නේ. දැන් සමහරවිට දැන් අපි සංවාද නිලධාරීන් අපි බඳව ගත්තාම දැන් සමහරට ඇවිල්ලා කියනවා අනේ සර් අපිට වැඩක් නැහැ. ඔය උදේ හිටන් ගිහිල්ලා අපි ඉඳගෙන ඉන්නවයි කියලා. එතකොට ඒගොල්ලෝ ඇයි අපි බඳවා ගත්තේ? බඳවා ගත්තා නම් ඒගොල්ලන්ගෙන් විශාල සේවයක් අපි ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ ඒගොල්ලන්ගෙන් මේ සේවය ගන්න. ඇත්තටම ඌන්න සේවා නියුක්තියක් තියෙන්නේ. ඒ කියන්නේ යා පැය 8ක් සමහරට පැයක් දෙකක් තමයි වැඩ කරන්නේ. එතකොට ඒකට අනුත් අපි විශාල බැටුවක් ගෙවන්න ඉපැද රුපියල් 20000කට ට්‍රේනින් කරාට රුපියල් 40000ක් විතර එයා ස්ථිර කරාට පස්සේ ගෙවන්න ඕනේ. ඒතකොට එයාගෙන් අපි හරියට වැඩක් ගන්නවා නම් මං හිතන්නේ ගෙවන ගානට අපිට ගැලපෙනවනේ. නමුත් ඒ පිළිබඳ මං හිතන්නේ හරි ප්‍රතිපත්තියක් අපි නැතිකම තමයි ප්‍රධාන හේතුව. ඒ කියන්නේ බඳවා ගත්තට කමන්නේ. බඳවා ගත්තා නම් එයාගෙන් සේවයක් ලබා ගන්න ඕනේ. ඒක රටේ ඵලදායීතාවයක්. ඒ මොකද දැන් මහජනතාවගේ බදු වලින් තමයි වැටුප් ගෙවන්නේ. දැන් අපිට වැටුප් ගෙවන්නෙත් මේ මහජන. දැන් අපිත් නිදහස් අධ්‍යාපනයේ දරුවෝ.
එතන අපි උපාධිය දක්වා නිදහස ඉගෙන ගත්ත එකද අපිට 7-5ක්වත් වියදම්. ඒ කාලේ ඔය පොඩි ගාණක් නේ අපිට වියදම් උනේ. හැබැයි අපිට දැන් මං හිතන්නේ මෙතුමා කිය විදිහට එතුමාට නම් ඔය නිල ඇඳුම් පොත්පත් හම්බුණා කිව්ද අපේ කාලේ නම් එහෙම එකක් අපිට ලැබුණේ. අපිට ලැබුණේ නිදහස් අධ්‍යාපනය. ඒතර අපේ අම්මලා තාත්තලා තමයි කොහොම හරි කරලා අවශ්‍ය ඇඳුම් කියලා කිව්වා. දැන් අද තියෙන ඇඳුනුත් තරගයක්නේ. දැන් ඉස්සර එහෙම එකක් අපිට තිබ්බේ නෑ. අපි සාමාන්‍ය දෙයක් ඇඳගෙන අපිට පාසල් යන්න තත්ත්වයේ තිබ්බා. දැන් වර්තමාන වෙනකොට ඊට වඩා දෙමව්පියන්ටත් විශාල බරක් ඇවිල්ලා තියෙනවා. මොකද තරංකාරී ලෝකයක අපි ඉන්නේ. එතකොට දැන් රජයටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ තරංගෙට මුහුණ දෙන ශිෂ්‍යයන් දැන් බිහි වෙලා තියෙන්නේ. දැන් මේ අද වෙලා තියෙන දැන් අධ්‍යාපනය ලැබෙනකොට මේ පුජ්‍යලයා බලන්නේ නිකන් අර තරංගෙන් ඉහළට ගියාට එයාට රට ගැන හැඟීමක් නැහැ. මොකද එයා පාසල තුලින් ගොඩක් ඈත් වෙලා තින්නේ. දැන් අපේ කාලේ ඉස්කෝලේ යනකොට ඇත්තටම අපිට මේ රට ගැන හැඟීමක් දුන්නා. මේවා අපේ සම්පත් මේව ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපි රාජ්‍ය සේවකයෙක් ගියාම යනකොට කියන්නේ දැන් ගොඩක් අය කැමති හරියට රාජ්‍ය සේවයට යන්න. ඒතකොට දැන් මම අහනවා ඇයි ඔයගොල්ලෝ යන්න කැමති? ඒතකොට කියන්නේ මේ පෙන්ෂන් එක නිසා. හැබැයි ඒගොල්ලෝ කවදාවත් කියන්නේ මේ රජයට ගිහිල්ලා අපේ මේ නිදහස් අධ්‍යාපනයෙන් රටට සේවයක් කරන්න ඕනේ කියන මනසක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි නිදහසේ ඉඳලා වැටුපක් අරගෙන ජීවත් වෙන්න. ඉතින් අපේ මනස ඇත්තටම අපේ මහජනතාවගේ මනස හදන්න ඕනේ මේක අපේ රට අපි රජයට බැඳුනා නම් රජයට හරියට සේවය කරන්න පැයට නම් ඒ පැයට සේවය කරන්න. දැන් අපි පැය 8කට හිටියට පැයටෙන් පැය කීයද අපි සේවය කරන්න කියලා හොයපන්. එතකොට විශාල වැටුපක් ගෙවනවනේ. ඒතර අපි ලක්ෂ 15ක් විතර සේවක ප්‍රමාණයක් රජයේ හැමදාම මේ පඩි ගෙවන්න ඕනේ. ඒතකොට ඒකටත් විශාල මුදලක් වියදම් වෙනවා. හැබැයි ඒකෙන් ඵලදායීතාවයක් අපි ලබා ගන්නවා නම් එහෙම සේවක ප්‍රමාණය බඳවා ගත්තට කමන්නේ නැහැ. ඉතින් ඒක පාලනය කිරීමත් මං හිතන්නේ රජයේ කාර්යභාරයක්. මහාචාර්යතුමා පහුගිය කාලේ නිරන්තරයෙන්ම කතා කරා අපේ රටේ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය පිළිබඳව. ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ වීම ඍණ 3.5ක් දක්වා අඩුවීම රටේ ආර්ථිකයට ප්‍රබල ගැටලුවක් බව කිව්වා. හැබැයි හිටි හැටියේ මා එමත් කිව්වා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට ක්‍රමය හෙළිදරව් කරේ නැහැ. පුරවැසියන් විදිහට අපිට අයිතියක් තියෙනවා දැනගන්න. හැබැයි හෙළිදරව් කරේ නැහැ. මේක සමහරු කියනවා විහිළුවක් කියලා. අපි ආර්ථික විද්‍යාඥයින් නෙමෙයි. අපිට ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ. අපිට පැහැදිලි කරන්න මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ අගයක් ගැනීම කොහොමද පුරවැසියන්ට බලපාන්නේ? ඒ වගේම මේ හිටි හැටියේම ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සම්පූර්ණ වීම කොහොමද අපිට බලපාන්නේ? ඔව්. ඇත්තටම ඔබතුමිය ඉතාමත් වැදගත් තැනකට මේ සාකච්ඡාව ගෙන යන්නේ. අද වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් විතරක් නෙමෙයි අද වෙද්දී ලංකාවේ අපිට ව්‍යවස්ථාව අනුව අපිට මේ වාණිජ්‍ය බැංකුව වලටත් විදේශයෙන් ණය ගන්න පුළුවන් නිසා මේ ඍණ ප්‍රමාණය මීට වඩා වැඩි. වාණිජ්‍ය බැංකුව වල තියෙන්නේ ඍණ මං හිතන්නේ 2005න් පස්සේ රටේ වාණිජ්‍ය බැංකුව පවා ඍණ විදේශ වත්කම් ප්‍රමාණයකට තමයි ක්‍රමයෙන් ගමන් කරලා තියෙන්නේ. ඊට පෙර සාමාන්‍ය වාණිජ්‍ය බැංකුව වල තිබුණේ ධන විදේශ වත්කම්, මහ බැංකුව වල ඍණ විදේශ වත්කම් තිබුණාට බොහෝ අවස්ථාවල අපේ මහ බැංකුව ඍණ විදේශ වත්කම් තිබිච්ච අවස්ථා තිබිලා තියෙනවා. ඒතර මේ සැරේ දැන් ඇත්තටම ඔය සැප්තැම්බර් මාසේ 2021 මහ බැංකුව ඉදිරිපත් කරනවා රෝඩ් මැප් එකක්. ඒ රෝඩ් මැප් එක අනුව නම් දෙසැම්බර් මාසයේ වෙද්දී මහ බැංකුව සතුව තිබිය යුතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් තියෙන්න අවශ්‍ය වුණා. ඔවුන් රෝඩ් මැප් එකක් කරා මම හිතන්නේ වර්තමාන මහ බැංකුව අධිපතිතුමා. හැබැයි ඒ රෝඩ් මැප් එකට යන්න බැරි වුණා. ඒ රෝඩ් මැප් එක ඔවුන්ට ළඟා කරගන්න බැරි වුණා. විවිධ හේතු බලපාන්න නැති. ඒ අනුව අවසාන වශයෙන් දෙසැම්බර් මාසයේ වෙද්දී මහ බැංකුව සතු වත්කම් ප්‍රමාණය බිලියන 1.5කටත් ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය බිලියන ඍණ 2කට ආසන්න වුණා. ඊට පස්සේ ඒක 3කට ආසන්න වුණා. අද වෙද්දී ඒක අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි රටවල් දෙකකින් අපිට ෂොක් ෆැසිලිටිස් අපි කියනවා අර රටවල් වලින් ලබා ගන්නා ෂණික ණය පහසුකම් දෙකක් ලබා ගත්තා. එකක් චීනයෙන් ලබා ගත්තා චීන යුවාන් බිලියනකට ආසන්න ප්‍රමාණයක්. ඒක ඩොලර් වලට අපි මාරු කර අපි කියන ඩොලර් වලින් ප්‍රකාශ කරන ඩොලර් 1.5ක වගේ ණය ප්‍රමාණයක් ලැබුණා. ඉන්දියාවිනුත් ලැබුණා මිලියන 600කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඒ අනුව තමයි මහ බැංකුවේ සතු වත්කම් වෙලේ. ඒ කියන්නේ අපේ වත්කම් වැඩි කරගෙන තියෙන. දැන් මගේ පර්ස් එකෙන් ගෙදරින් එද්දි 7-5ක්වත් තිබුණේ නැහැ. මම ඔයාගෙන් රුපියල් 500ක් ගත්තට පස්සේ මට කියන්න පුළුවන් දැන් මගේ ළඟ රුපියල් 500
500ක් තියෙනවා කියලා. හැබැයි 500 මම අරගෙන තියෙන්නේ ණයට. ඉතින් ණයට අරන් වත්කම් වැඩි කර ගැනීමක් තමයි සරලව කියනවා නම් අපිට සිදු වෙලා තියෙන්නේ. හැබැයි එතනදිත් ප්‍රශ්නය තියෙන්නේ විශේෂයෙන් මේ චීනයේ ලැබිච්ච ණය මුදල මා දන්නා පරිදි ඇත්තටම සිදු වුණේ චීනයේ බැංකුවක තමයි ඔවුන් තැන්පත් කරේ අපිට කිව්වා චීනයෙන් භාණ්ඩ ගෙන්නා ගන්න ඒක යොදා ගන්න කියලා. ඉන්දියාවෙන් ලැබිච්ච ණය පාසුකම් වලත් සිදු වුණේ ඉන්දියාවේ ඒක කොන්දේසි සහිතව තමයි ලබා දුන්නේ. විශේෂයෙන්ම ඔයිල් ඉන්දියන් ඔයිල් සමාගම හරහා ඔයිල් ගෙන්නා ගැනීමට සහ අර තිරිකුණමලේ තියෙන ඔයිල් ටැංකි වලට. අතරම ඒ ණය වර්ග දෙකෙන්ම අපිට අවශ්‍ය දේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ බොහෝ විට ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තියෙන අර මහාචාර්යතුමාත් කිව්වා වගේ උත්සාහ කරන්නේ මේ ණය අපේ වත්කම් වැඩි කරගන්න නම් අපි ණය ගන්න ඕන නම් අපි කරුණාකර ජාත්‍යන්තර මුල්ල අරමුදලට යන්න කියලා. මොකද මහාචාර්යතුමා මේ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට නෙමෙයි 1987 2001 වගේත් මෙහෙම වෙලා තියෙනවනේ. අනිවාර්යෙන් එහෙම වෙලා තියෙනවා. ඒක වෙලා තියෙනවා. මොකද විශේෂ වෙලා තියෙනවා. මොකද මහ බැංකුව සතුව අපි විදේශ වත්කම් තියාගන්නවා. ඒ වත්කම් තියාගන්න ආකාර කීපයක් තියෙනවා. අපි විදේශ ව්‍යවහාර මුදල් වලින් තියාගන්නවා. රත්තරන් වලින් තියාගන්නවා. ඒ වගේම මහ බැංකුව වෙනත් රටවලට ගෙවිය යුතු ණය තියෙනවානේ. ඒ අනුව ගලපුවාම තමයි ශුද්ධ විදේශ වත්කම් ක්‍රියාත්මක වෙන්නේ. මේ අවස්ථාවේ මම කියන්න උත්සාහ කරේ මහ බැංකුව සතු වත්කම් සහ මහ බැංකුව ගෙවන්න තියෙන වගකීම් ගත්තාම ඍණ වෙනවා. ඒ විතරක් නෙමේ පෞද්ගලික වාණිජ්‍ය බැංකු පවා මේ විදි විදේශයන් වල තියෙන වත්කම් ප්‍රමාණය බොහෝ අවස්ථාවල අපේ පෞද්ගලික විදේශී වාණිජ්‍ය බැංකු තිබුණේ ධන විදේශීය වත්කම් ප්‍රමාණයක් තිබුණා. හැබැයි මේ වෙද්දි පෞද්ගලික සියලු වාණිජ්‍ය බැංකු වල ඍණ වත්කම් ප්‍රමාණයක් අන්න එතන තමයි ඒ නිසා තමයි අර සමහර ණය ශ්‍රේණිගත කිරීම ආයතන මේ දිහා බලලා මොකද මේ ණය ශ්‍රේණිගත කිරීම ආයතන ඒ ශ්‍රේණිගත කිරීම කරද්දි මෙන්න මේ ඔය ශුද්ධ විදේශීය වත්කම් ගැන මහ බැංකුවේ සහ පෞද්ගලික අංශයේ බැංකු ගැනත් බලනවා. ඒ අනුව තමයි ඔවුන්ගේ අර ණය වර්ගීකරණය දිනින් දින පහත හෙලන්නේ. ඒ නිසා මේක ටිකක් බැරෑරුම් තත්ත්වයක්. ඉතා ඉක්මනින් කළමනාකරණය කරගත යුතුයි. දැන් ලෝකෙට මෙවැනි ප්‍රශ්නකාරී අවස්ථාවල උදව් කරන්න තමයි ඔය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර මුල්ල අරමුදල බිහි වෙන්නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ අර රටවල් වලින් తాවකාලිකව මෙහිම ලබා ගත්තාට පස්සේ ඒ රටවල් වල කොන්දේසි වලට තමයි යටත් වෙන්නේ. එහෙම නැතුව අපි අර මේක අර්බුදයේ විසඳා ගන්න අවශ්‍ය ආයතනයකට ගිහිල්ලා කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේ වඩාත් වැදගත් වෙන්නේ. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් අපි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමය ලබාගෙන ඉන්න අනතුරු අපි කතා කරමු නැවතත් ණය සහ වය පිළිබඳව. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ ණය ගැන. මහාචාර්යතුමා 1948 නිදහස ලබා ගනිද්දී අපේ රටේ ආර්ථිකය මීට වඩා යහපත් ආකාරයට තිබ්බයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ වගේම නිර්වද්‍යතාවය අපි දන්නේ නැහැ. බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ලංකාවෙන් එංගලන්තයට පවා ණය දුන්නා කියලා. එහෙම තිබ්බ රටක් ඇයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? ඔය 48 වෙද්දි හොඳ ආර්ථිකයක් තිබ්බ රටක් මේ තත්ත්වයට ඇද දාන්න කවුද වග කියන්න ඕනේ? ඔව් දැන් 1948 අපි නිදහස ලබා ගන්නකොට ඇත්තටම අපිට විශාල සංචිතයක් තිබ්බා. මොකද අපි තේපොල් රබර් කියන භාණ්ඩ අපි විදේශ වලට යවලා රටේ නිෂ්පාදනය යවලා ඒ කියන්නේ දැන් එතන තිබ්බ පරිපාලනේ අපේ අය නෙවෙයිනේ ශ්‍රී ලාංකිකයෝ නෙවෙයිනේ. දැන් ඇත්තටම දැන් ඔය ශ්‍රී ලංකාවට පරිපාලනේ බාර දෙනකොටත් මං හිතන්නේ ගොඩක් අය ඇවිල්ලා හොයලා බැලුවා ඇත්තටම මේ ලංකාවේ මේ පාලනේ බාර අරගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවාද කියලා. නමුත් එහෙම හොයලා බලලා තමයි දුන්නේ හරි කියලා. දුන්නට පස්සේ නමුත් ඊට පස්සේ ඇත්තටම එංගලන්තයට ණය දුන්නා. ණය දුන්නා කියන්නේ විශාල අතිරික්තයක් අපිට තිබ්බ නිසා. දැන් ඊට පස්සේ අපි ගත්තේ දැන් අපේ රටේ දේශපාලඥයෝ රට බාරගත්තානේ. දැන් ඉතින් මහ ජනතාව ඡන්දේ දුන්නා. අවුරුදු 5න් 5ට මෙහෙම වෙනස් වෙවි ගියා. හැබැයි එහෙම ගියාට දැන් 1960 ගණන් වෙනකොට දැන් ලී කුවාන් යු ලංකාවට ඇවිල්ලා කීවා සිංගප්පූරුවේ ලංකාවක් හදනවා කියලා. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් අපි ලංකාව කොච්චර ඉහළ තිබ්බා කියලා. දැන් දකුණු කොරියාව ගත්තාම ඉස්සර කොරියාව කියනකොට මිනිස්සු හරි නිකන් කල්පනා කරේ මහා පාත් රටක් කියලා. දැන් අද බලන්න දකුණු කොරියාව කියන්නේ විශාල ආර්ථිකයක් තියෙන රටක්. ඒතර මේකට විශාල වශයෙන් වාක්‍යයන් වන්නේ දේශපාලඥයෝ. මොකද දැන් අපේ රටේ හරියට මූල්‍ය කළමනාකරණය
ඒ වගේ මේ ලැබෙන ආදායම් කොහොමද කළමනාකරණය කරගන්නේ? ඊට පස්සේ වියදම් කරගන්නේ කොහොමද කියන එක හරියට කරගෙන ගියේ නැහැ. එහෙම කරගෙන අනිත් එක තමයි ණය ගත්තට පස්සේ ඒ ණය ගත්ත එක හරියට ආයෝජනය කරේ නැහැ. මොනවා හරි ක්‍රමයෙන් දැන් ඒගොල්ලෝ බැලි මේ අවුරුදු 5ට මොකක් හරි යම්සි දෙයක් පෙන්නලා මහජනතාව රවට්ටලා ඉතුරු අවුරුදු 5 ඡන්දය ලබා ගැනීම නේ. ඒ කියන්නේ මේකට වක් කියන්නේ අවුරුදු 72ක කාලය තුල හිටපු හැම ආණ්ඩුවක්ම. ඒ කියන්නේ එතනදී ඒද බීද හිටිය කියන එක නෙමෙයි. මොකද හැම කෙනාම කල්පනා කරන්න ඕනේ මේක අපේ රට සංවර්ධනය කරන්න නම් අපිට හොඳ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අනික තමයි ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් ගත්තාම මේ අවුරුදු 5න් 5ට ආණ්ඩු වෙනස් වුණා කියලා රටේ තියෙන ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. දැන් ලංකාව ගත්තාම අධ්‍යාපන ප්‍රතිපත්තිය ගත්තාම හැමදාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන්නේ. ඊට ඕනම දෙයක් ගත්තාම දැන් මේගොල්ලෝ යම්සි දෙයක් කරා නම් ඊළඟ කට්ටිය ඇවිල්ලා ඒක වෙනස් කරලා දානවා. ඒතකොට මේ සංවර්ධන කටයුත්තක් වුණත් ඒක අඛණ්ඩව කරගෙන යන්නේ නැහැ. එතකොට මෙතන විශාල මුදල් නාස්තියක්. එක රටකින් ණය ගන්නවා ඒක යන්තම් භාගයට කරලා ඊට ඒක නවත්තලා දානවා. අනිත් එක තමයි අර මෙතුමා කියවා වගේ උත්සව කියන එක. අපි විශාල මුදලක් වැය කරන්නේ උත්සව සඳහා. ඒ කියන්නේ දැන් අපිට එහෙම අවශ්‍යද කියන එක දැන් අපි දැන් මම දැකලා තියෙන අනිත් රටවල මේ උත්සව කියලා කියන්නේ ඒවා සාමාන්‍යයෙන් ආගමික උත්සව ඒ වගේ එක කාලෙට තියෙන. දැන් මේක ඕනෑම දෙයක් හැදුවොත් මේක විවෘත කරන්න විශාල මුදලක් ඒගොල්ලෝ වියදම් කරනවා. ඒතකොට මේ වියදම් කරන්නේ කාටද? අපේ මහජනතාවගේ බදු සල්ලි. සමහරට විදේශ වලින් ගත්ත ණයත් සමහරට වියදම් කරනවා. අර විශාල මුදලක් එකට යනවනේ. ඉතින් මේ වාගේ මේ කළමනාකරණය නොකිරීම නිසා තමයි ඇත්තටම අපිට මේ වෙනකොට මහා විශාල ණය කන්දකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැබැයි මේ විදිහට මේ ආර්ථිකය ගියොත් එහෙම අපි කොතනින් කෙලවර වෙයිද කියලා අපිට කියන්න බෑ. දැන් මෙතුමා කියව විදිහට මිලියනයක් විතර ණය එක පුජ්‍යලේ. ඒතකොට අපි ඉදිරි පරම්පරාවට අපි ණය සහිත රටක් තමයි බාර දෙන්නේ. මහාචාර්යතුමා පරම්පරා 3ක් ඉදිරියටත් ණයයි කියලා කියනවා ඇත්තද? ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ ගෙවන්න බෑනේ අපිට. දැන් මේ විදිහට යන්න වැඩි වේගකට යනවානේ. අර නූපන් පරම්පරාවත් ණයයි. ණයයි. ඒතකොට අපිට කියන්න බෑ කවද්ද මේක විසඳුමක් එන්නේ. ඒතකොට අපි මේ කාලේ හරි මේක එක්තරා ප්‍රමාණයට කළමනාකරණය අපි කරගෙන ගියොත් අපිට සමහරට ওই ණය බරෙන් මිදෙන්න පුළුවන්. හැබැයි අපේ තියෙන ප්‍රතිපත්ති වල තියෙන ප්‍රශ්නයක් නිසා තමයි ඇත්තට මේක මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ රට. නමුත් අපි මහජනතාවටත් වගකීමක් තියෙනවා, පාලකයන්ටත් වගකීමක් තියෙනවා, රාජ්‍ය නිලධාරීන්ටත් වගකීමක් තියෙනවා මේ පිළිබඳව හොඳ කටයුත්තක් කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ලැබෙන මුදල කළමනාකරණය කරගෙන අපි රටේ සංවර්ධන කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපේ අදහස. මහාචාර්යතුමා දීර්ඝකාලීනව ලංකාවේ ක්‍රය ශක්ති වර්ධනය මයිනස්. එතකොට හිතමිතුරු රටවල් අපිට ණය දෙයිද? IMF එකත් එක්ක 16 වතාවක් ගනුදෙනු කරලා තියෙනවා. තවත් ඉදිරියට ණය දෙයිද? මේ යන තත්ත්වෙත් එක්ක අපි ගොඩ එන්නේ කොහොමද? මොකක්ද ක්‍රමය? ඔය ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න යද්දි මට ඇත්තටම විශාල කනගාටුවක් දැනෙනවා. ලෝකේ බොහෝ රටවල් මෙහෙම අමාරු අවස්ථාවලට මුහුණ පාලා තියෙනවා. දැන් මෙතුමා කතා කරා කොරියාව ඔය ආසියානු අපි කියනවා කඩා වැටීම ක්‍රයිසිස් එක වෙලෙත් ඒගොල්ලෝ විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඔවුන් IMF එකෙන් ණය ගත්තා. ඔවුන් ඒ ණය IMF එක ඔවුන්ට මම හිතන්නේ වසර 10කට දුන්නේ. නමුත් ඒ ණය වසර 3කින් ගෙවලා ඉවර කරා. ඒ තමයි කොරියාවේ ආර්ථික පාලනය. එතකොට අවසාන වශයෙන් අවාසනාවට අපි විවිධ අවස්ථාවල IMF එකේ ගිහින් මෙහෙම කරදර වලට ණය අරන් තියෙනවා. හැබැයි ඒ ණය අර්බුදයෙන් ගොඩ එන්න අපිට බැරිලා. ඒකට හේතුව මෙතුමා ඉතාමත් ලස්සනට පැහැදිලි කරා. තව කීපයක් මට එකතු කරන්න මම කැමතියි. ඇත්තරම හිටපු යුගනකාධිපතිතුමෙක් කරපු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔබ දන්නවා. ට්‍රිලියන ගානක ණය අරන් තියෙනවා. හැබැයි වත්කම් තියෙන්නේ ට්‍රිලියන 2ක වගේ කියලා. මම හිතන්නේ ඒ වෙනස ඇවිල්ලා ට්‍රිලියන 8කට වඩා මගේ මතකයේ වැඩනම් වෙනස් මේ ඒ ට්‍රිලියන 8කට විතර වෙච්ච දෙයක් හොයාගන්න නැහැ රටේ. ඒතර වත්කම් ඒ ගත්තු ණය ප්‍රමාණයට සාපේක්ෂව වත්කම් මේ රටේ නැහැ. එතකොට මෙහෙම රටකට ණය දෙන්න ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ මම හිතා වගකීමෙන් කියනවා යම් යටි අරමුණක් සහිතව. එහෙම යටි අරමුණු සහිත රටවල් කියනවා. මම හිතන්නේ ඒ රටවල් ඉදිරිපත් වෙවි. ඒ රටවල් වලට ණය දෙද්දි දැන් මම පුද්ගලයෙක් හැටියට මට දෙන්න දෙයක් වත්කම් නැත්තම් වෙනත් දේවල් අරමුණු හිතේ තියාගෙන තමයි මිනිස්සු ලං වෙන්නේ අපිට උදව් කරන්න. ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ දුරත් තත්ත්වය. ඒ නිසා අපේ රටටත් වෙනත් අරමුණු තියාගෙන ලං වෙන මිනිස්සු රටවල් ඉඳීවි. මොකද මේක ආසියාවේ භූ විෂමතාවය යනවා ඉතාමත් හොඳම ස්ථානයක. මේ නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන જાතියක්නේ අපි. ඒතර මිනිස්සු දන්නවා මේ නිදානේ වටිනාකම. අපේ රටේ මිනිස්සු අඳුනගත්තේ නැති වුණාට. ඒ නිසා අපිට ණය දෙවි. හැබැයි අර්බුදයෙන් ගොඩ එන්න එක හේතු වෙන්නේ. ඒක පැහැදිලි කියන්නේ. ඒ අර්බුද
අර්බුදයෙන් ගොඩ එන්න නම් අපිට යන්න වෙනවා ජාත්‍ය පිළිගත් ආයතන වලට ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන් ජාත්‍යන්තර මුල් අරමුදල. දැන් ජාත්‍යන්තර මුල් අරමුදලට යනවා කියන එක තුලම ඔවුන් අපිට එකඟ වුණොත් සාමාන්‍යයෙන් මාස 6ක් විතර කාල සීමාවක් ඔවුන් ගන්නවා අපේ ණය ඉල්ලීමක් මේ සලකා බලන්න. ඔවුන් එකඟ වුණා කියන එක තුලම ලෝකෙට පණිවිඩයක් යනවා. ඒ පණිවිඩය තමයි ජාත්‍යන්තර මුල්ල අරමුදල මොවුන්ට අත දෙන්න සූදානම්. ඒකම පණිවිඩයක් යනවා යම් විශ්වාසනීය බවක් හරියට අපි හිතමු මට අසනීපයක් තියෙනවා නම් මම හොඳ දොස්තර කෙනෙක් ළඟට ගියොත් ඒකෙම පොඩි පණිවිඩයක් පවුලේ අයට තියෙනවා. ආයා දැන් හොඳ දොස්තර කෙනෙක් යාව හොඳ කරන්නම් කියලා බාරගත්තා කියලා. එතකොටම පොඩි ගෙදර අයට චුටි සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට ජාත්‍යන්තර මුල්ල අරමුදල අපිට අත දෙනවා කියලා කිව්වේ පමණින්ම පොඩි පණිවිඩයක් ලෝකයට යනවා. ඒ ඔස්සේ අපිට යම් වාසියක් ලබා ගන්න පුළුවන් අඩුම ගානේ අර තියෙන තැනින් ගොඩ එන්න හරි. ඒ නිසා එතන තමයි මම දකින දැනට පවතින ෂණික විසඳුම්. ඊට අමතරව ඒ ගියොත් හැබැයි ඔවුන් අනිවාර්යෙන්ම අපිට කොන්දේසි පනවනවා. මම නම් කියන්නේ කොන්දේසි පැනවිය යුතුයි. මොකද මේ රට 1948 නිදහස් ලබාගත්තේ ඔබතුමිය කිව්වා සමෘද්ධිමත්ම රාජ්‍යයක් ආසියාවේ තිබිච්ච. අපිට පස්සේ මටත් අවුරුදු 3කට පස්සේ තමයි බංග්ලාදේශය බිහි වෙන්නේ. 1973 අද ආසියාවේ වැඩිම ආර්ථික පුරෝගතනයේ තියෙන මේ කොවිඩ් ඔස්සේ බංග්ලාදේශයට. එතකොට ඔවුන්ට කොවිඩ් නිසා ඔවුන්ට වැදිච්ච පහර ඔවුන් ඉතා ඉක්මනින් ඒ පහරට මුහුණ දීලා ඔවුන් නැවත නගා සිටලා මේ වසරේදී ඔවුන්ගේ ආර්ථික පුරෝකතනය 6.6 ගණනකට ඔවුන් ගෙනවිල්ලා තියෙනවා. නිසා ඔවුන් ශක්තිමත් ඒකට මුහුණ දෙනවා. බංග්ලාදේශය කියන්නේ අපි දන්නවා පහුගිය කාලේ විශාල ස්වභාවික ව්‍යසන ඒ වගේම වංචා දූෂණ විශාල ප්‍රමාණයක් තිබිච්ච රටක්. අද ඔවුන් අපිටත් ණය දෙනවා. ඒ ණය දීම උන් ආඩම්බරයක් හැටියට ප්‍රකාශ කරනවා. අපි අද ශ්‍රී ලංකාවටත් ණය දෙනවා කියලා. ඉතින් එහෙම තත්ත්වයක් අපිට උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ මේක දිහා ඉතාමත් හොඳින් බලන්න. මේ කවුරුත් මේ විවේචනය කරනවා නෙමේ. 1948 ඉඳලා මෙතනට දක්වා මේක ආසියාවේ අසරණ ආර්ථිකයක් බවට ඇත්ත ඒක පත් කරලා තියෙනවා. ඔබ අප ඇතුළු හැමෝම අද ආසියාවේ අපි දිහා බලන්නේ අනුකම්පාවෙන්. හිතවතුනි ඔබ දන්නවා පහුගිය මාසය තුළ අපි භාවිතා කරන අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩවල මිල කී පාරක් ඉහළ ගියාද කියලා. සමහර වෙලාවට අපි රාත්‍රියේ නිදාගෙන උදේට නැගිටිද්දී අපිට අවශ්‍යම දේවල් වල මිල ඉහළ ගිහිල්ලා. මහාචාර්යතුමා බොහෝ දෙනෙක් කියනවා වැඩි නොවුනේ පඩි විතරයි. අනිත් හැමදේම අපි නිදාගෙන නැගිටිද්දී වැඩි වුණා කියලා. ඇත්තටම අපි උපයන තරමට සාපේක්ෂව අපිට දරා ගන්න බැහැ අපේ රටේ මේ අසීමිත භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාම. මෙහෙම භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යන්නේ මේ අපේ රටේ තියෙන ණය ප්‍රශ්නේ හින්දාද? ඔව් ඒක ඇත්ත. මොකද ඒකට හේතුව තමයි දැන් ජාත්‍යන්තර වෙළඳපොලේ විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ යනවානේ. එතකොට දැන් අපිට දැන් අපේ ගොඩාක් භාණ්ඩ තියෙන්නේ ආනයනය කරලා තමයි අපි මහජනතාවට සපයන්නේ. දැන් දේශීය නිෂ්පාදනයට වඩා විශාල භාණ්ඩ ප්‍රමාණයක් දැන් අපි ගෑස් කියලා ගත්තොත් ගෑස් අපි ආනයනය කරන්න ඕනේ. එතකොට දැන් ජාත්‍යන්තර වෙළඳ මිල ඉහළ යනකොට අපිට ඒ සඳහා ඩොලරුත් අවශ්‍ය වෙනවනේ. ඒතරොන දැන් ගායස් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට ඩොලර් තිබෙන්නේ මේවා ගෙන්න ගන්න. ඒවා ක්‍රමානුකූලව තමයි කරගෙන යන්නේ. එතෙන් අපි දැන් පරිප්පු මිල ගියා කියලා කතා කරනවා. දැන් පරිප්පු ගේන්නේ ඉන්දියාවෙන්. ඉතින් ඉන්දියාවෙන් ගෙන ඉන්දියන් වෙළඳපොලේ ඉතින් මිල වැඩි වෙනකොට අපිට ගේන්න වෙන්නේ විශාල මුදලකට. ඉතින් මෙහි ගෙනල්ලා අපිට ලාභෙට දෙන්න බෑනේ. ඉතින් ඒක ඉතින් ඇත්තටම මේක ආර්ථික ප්‍රශ්නයක් තමයි. මොකද විදේශ වලින් දැන් ඇත්තටම දැන් විදේශ වලින් අපි සමහර භාණ්ඩ ආනයනය කරනවා කියලා කියන්නේ අඩු මිලට දෙන්න පුළුවන් කියන මතය ඉඳන්. නමුත් දැන් වෙලා තියෙන ජාත්‍යන්තර වෙළඳපොලෙත් භාණ්ඩ මිල වැඩි. ඒතකොට දැන් මේවා ගෙනල්ලා රජයට දැන් සහනාධාර විදිහට දෙන්න විදියක් නැහැ. දැන් මේම කියන්නේ දැන් එහෙම ගන්න බැරි කොට්ටාසයක් ඉන්න අයට දෙන්න තමයි අපි අර සම්පකාර ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවනේ. හැබැයි දැන් අද සම්පකාරය කියන්නේත් සම්පකාරෙත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කියන්නේ දැන් මධ්‍යම පන්ති ඉහළ පන්තියට ඉහළ මිලකට කොහොම හරි මේක භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නමුත් අර සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සුන්ට ගන්න ක්‍රමවේදයක් සම්පකාරයටත් කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් විදේශ වලින් ගේන භාණ්ඩ අපිට පුළුවන් නම් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න. අපි කියන්නේ ආනයන ආදේශන කර්මාන්තය. දැන් අපි දන්න 1970 ඉඳන් 77 වෙනකන් ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය කරා. ඒතකොට දැන් බලන්න දැන් ඒ කාලේ අපි දන්නවා දැන් පොල් පැණි පොල් හකුරු අපි නිෂ්පාදනය කරා.
එතකොට දැන් ගම් වලට ගියාම තේ බොනකොට මේ සීනි නෙවෙයි අපිට ලැබුණේ හකුරු හරි පොල් පැණි ඒ වගේ දේවල්. එතකොට ඒ වගේ කර්මාන්ත අපිට දේශීය වශයෙන් ආරම්භ කරන්න පුළුවන්. දැන් හකුරු කර්මාන්තය බලන කිතුල් හකුරු. ඇත්තට කිතුල් හකුරු කියන්නේ දැන් ඒ කියන්නේ කොළඹ නැති වුණාට ගම්බද ප්‍රදේශවල තාම කිතුල් තියෙනවා. ඉතින් ඒ වගේ කර්මාන්ත අපි ආරම්භ කරලා අපිට අර සීනි ආනයනය කරලා වැඩි මිලට දෙනවට වඩා අපිට දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් අපි දන්නවද හිඟුරාන තියෙනවා. කාන්තලේ සීනි කර්මාන්තශාලා තියෙනවා. නමුත් ඒව අපි නවීකරණය කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් නම් දේශීය ගොවියට පුළුවන් උක් වගා කරන්න. ඒතකොට එතනින් රැකියාව උත්පාදනය වෙනවා. ඉතින් ඒ වාගේ ප්‍රතිපත්ති වල තියෙන දුර්වලතා දැන් අපි දැන් 70 ඉඳන් 77 වෙනකන් තිබ්බ දේශීය කර්මාන්තය දැන් අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ නේ. ඒවා සේරම අපි කරලා තියෙන පෞද්ගලිකරණය කියලා. දැන් ටයර් සංස්ථාව ගන්නෝ කැලණිය ඉස්සලා අපි කතා කරේ කැලණිය ටයර් කියලා. දැන් අද කැලණිය ටයර් කියලා එකක් නැහැ නේ. අපි කියන්නේ අපේ රබර් ටික විදේශ වලට යවලා විදේශ වලින් ටයර් ගෙන්නනවා. ඉතින් අපිට පුළුවන් මේ දේශීය කර්මාන්ත ඇත්තටම වර්ධනය කරන්න අපිට ඇත්තටම බහන්න අපිට පුළුවන් අඩු මිලට මහජනතාවට ලබා දෙන්න. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම තමයි රජයේ වගකීම. මහාචාර්යතුමා ඇල්පෙනෙත්තක්වත් නිෂ්පාදනය කරන්න නැති රටක් ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් කරන්න නම් මොනවද කරන්න ඕනේ? ඔබතුමා මොනවද යෝජනා කරන්නේ? ඔව් ඇත්තටම හොඳ තැනකට ඔබ ප්‍රවේශය ගෙන්නේ. අපි දැන් ඉන්නේ නැවෙන් කටට කියන තැනක. අපි අර කිව්වනේ ඔබතුමිය අර සේවාර්ථිකයේ මෙතුමා මේ මහචාර්යතුමා කිව්වා 160කට ආසන. ওই සේවාර්ථිකයේ තියා බැලුවොත් ඕකෙන් 147ක්ම තියෙන්නේ භාණ්ඩ අර තොගහා සිල්ලර වෙළඳාම්. ඒ කියන්නේ පිට රටින් කොහේ හරි තියෙන දෙයක් ගෙනල්ලා කමිෂන් එකක් තියාගෙන මෙහි රටේ විකුණලා. අපි ඕකට කියනවා මේ ඩච් ඩිසීස් කියලා. ඕක මුලින්ම ඔය ඩච් වල තමයි ඕක හටගත්තේ ඔය රෝගය ඕක ආර්ථික රෝගයක්. එතකොට දැන් මේක වෙනස් කරගත යුතුයි. ඇත්තටම මේ වෙද්දී ලෝකය දිහා බැලුවොත් ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ මෑතකදී හොඳ පර්යේෂණයක් කරනවා. ඔවුන් මර්සිඩීස් බෙන්ස් රථයක් කෑලි වලට ගලවනවා. ඒ ගලවලා උන් හොයා ගන්නවා ඒ මර්සිඩීස් බෙන්ස් රථයට අයිතිවාසිකම් කියන්න පුළුවන් රටවල් 56ක් නැත්නම් 57ක් සිටිනවා. ඒ අතර ලංකාවත් ඉන්නවා. අද වෙද්දී ලෝකයේ මේ සමස්ත නිෂ්පාදනයක් කරනවට වඩා අපි කියනවා අර අගය දාමේ නැත්නම් වැලියු චේන් එකකට අවශ්‍ය යම් දෙයක් නිෂ්පාදනය කරලා විශාල වශයෙන් ආර්ථික වාසි ලබා ගන්නවා. ඒතර අපි අන්න එතනට අපි යා යුතු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අර මෙතුමා කියවින එක හරියටම හරි මේකට තියෙන අර්බුදයෙන් දිගු කාලීන විසඳුම තමයි අපි දේශීය නිෂ්පාදනය නම් වාසින. ඒකට මෙහා විසඳුමක් දිගු කාලීන වශයෙන් නැහැ. ඒක කරන්න අපිට තාක්ෂණය නැත්නම් අර මෙතුමා කිව්වා වගේ සීනි කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය නැත්තම් මම හොඳ උදාහරණයක් ගන්නම්. ඔබ දන්නවනේ ඉන්දියාවේ ප්‍රධානම රථවාහන දිහා බැලුවොත් ඒවයේ නම් තියෙන්නේ ටාටා බෙන්ස්, අශෝක් ලේලන්, මරුති සුසුකි. ඔය හැම නමක් විදිහ ඉන්දියාවේ නමක් එක්ක මොකක්ද ඇඳිලා තියෙන්නේ? විදේශ සමාගමක නමක් ඇඳිලා තියෙනවා. ඇයි ඉන්දියාව අර රථවාහන කර්මාන්තයට පිවිසෙද්දී ඔවුන්ට ඒ අවශ්‍ය තාක්ෂණය තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ගියා අපි ඉංග්‍රීසියෙන් කියනවා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් නැත්නම් ටෙක්නිකල් කොලැබොරේෂන්ස් වලට ගිහිල්ලා ඒ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඔවුන් ලබා ගත්තා. ඒ ඉන්දියානු ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ තාක්ෂණය අරන් ආවා. අපි මොකද්ද කරේ? ඉන්දියාවේ කියන අශෝක් ලේලන්ඩ් එකට මෙහෙ ඒකෙන් ටකරන් ටිකත් එහෙ ගෙනල්ලා මෙහෙ බොඩිය ගහලා අපි කිව්වා ලංකා අශෝක් ලේලන්ඩ්. ඔන්න අපේ අර තාක්ෂණික සහයෝගිතාවයේ ගිය කන්සෙප්ට් එක ඒ සංකල්පය අපි ගෙනාවේ. අපේ මහාචාර්යතුමා ඔය උපාලි ෆියට් උපාලි මැස්ලා කියලා කියපු යෝගයකුත් තිබ්බා අපිට නේද? පැහැදිලිව. එච්චරයි. තව උදාහරණ කියන්න පුළුවන්ද ඔබතුමියට? නෑ ඔච්චර තමයි. ඕක තමයි අපි හැමදාම කියන උදාහරණය. උපාලි ෆියට්, උපාලි මැස්දා, ඊට පස්සේ කැන්ඩෝස් චොකලට් ඒ ටික විතරයි. අවාසනාවකට ඔහු අපිට මම හිතන්නේ ආර්ථිකයට අහිමි වෙනවා. ඒ වගේ ව්‍යවසායිකයෝ හිටියා. අර මෙතුමා කිව්වා වගේ අපිට මේ ව්‍යවසායක නැත්නම් මේ ව්‍යාපාර කියන සංකල්ප ඉදිරියට ගෙනියන්න බැරි වුණා. විශ්වවිද්‍යාල වුණත් අදටත් ළමයින් ඇහුවාම අර කොහේ රාජ්‍ය ආයතනයකට වැඩ කරන අය තමයි වැඩි. ඒ ව්‍යවසායික සංකල්ප වැඩි කර. අද ඉන්දියාව, අද ජපානය, තායිලන්තය, වියට්නාමය අපිටත් වඩා විශාල ප්‍රශ්න තිබිච්ච රටක් ඔබ දන්නවා. ඒ වගේම කාම්බෝජය 4න් 1ක් ජනතාව මිය ගියා.
පොල්පොට් රිචීම් තුළ ඔහුගේ පාලන කාලය තුළ ජනගහනයෙන් 4 එකක් මිය ගියා. අද වෙද්දී ආසියාවේ බලවත් ආර්ථිකයක් සහිත රටක් හැටියට ඔවුන් නැගී අද ලෝකයේ හොඳම සහල් නිෂ්පාදනය කරන්නේ කාම්බෝජය. අපි මං හිතන්නේ සහල් ගැන අවුරුදු 2500ක 3000ක ඉතිහාසයක් තිස්සේ කතා කරන රටකට අපිට බැරි වුණා ඒ සහල් වල ඒ අගේ. අද මං කියන්න උත්සාහ කරේ අපේ දේශීය නිෂ්පාදන නගා සිටවන්න. අපිට පුළුවන් නම් අර එකතු කළ අගේ මේ අගේ දාමේ තැනකට අපේ රට එකතු කරන්න. ඒ තාක්ෂණයේ විදේශයෙන් අරගෙන ඒ කර්මාන්ත මං කිව්වා හොඳම අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. අපේ රබර් ගත්තොත් මහචාර්යතුමා මා එක්ක ලෝකේ හොඳම රබර් තියෙන්නේ ස්වභාවික රබර් අපිට. ලෝකේ හොඳම කුරුඳු තියෙන්නේ අපිට. ලෝකේ හොඳම තේ තියෙන්නේ අපිට. ඔහොම විශාල ලයිස්තුවක් කියාගෙන ගිය හැකි. ඒවයි හොඳම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ හැබැයි අපි නෙමෙයි. ලෝකෙ මිචලින් ටයර් එක හොඳම ටයර් එකක්. ඒකට අවශ්‍ය රබර් ලංකාවෙන් ගෙනියනවා. ඒ වගේ මේ ලිස්ට් එක මම හිතන්නේ අද දවසේ ඉවර වෙනතුරු අපිට කියත හැකි ලෝකයේ හොඳම දේවල් හොඳම මැණික් හොඳම බුද්ධිමතුන් ඔබ දන්නවද මම හිතන්නේ NASA ආයතනයේ වැඩ කරන හොඳම විද්‍යාඥයන් අතර ලාංකික විද්‍යාඥයන් ඉන්නවා. ඔබ යන්න ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල ඕනේ එක ඒ ඕනේ තැනක අපේ බුද්ධිමතුන් මහචාර්යතුමා මාත් එක්ක එකතු වී වැඩ කරනවා. අපිට අවශ්‍ය හොඳම දේ තියෙනවා. නැත්තේ අර ලයිට් හවුස් එක ඒ මඟ පෙන්වීම. ඒ දේ තියෙනවා නම් ඒ නිෂ්පාදනය අපිට පුළුවන් නම් ලෝකයේ අර එකතු කළ දාමයත් එක්ක ඔබ දන්නවා අපේ දේශීය ව්‍යවසායකයෙක් ලෝකයේ අර එයා බෑග් එකේ සෙන්සර් එක හදනවා. ඔහු විශාල විදේශීය විනියක් උපයනවා. අපිට පුළුවන් ඒ වගේ 100,000 ගණන් මේ භූමිය තුල ජනිත කරන්න. හැබැයි අපිට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වන අවංක දේශපාලන එකක් කියන්නම්. ඉතාමත් වගකීමෙන් මේ රටේ මම දකින කිසිම අවංක දේශපාලන මේක මම ඉතාමත් වගකීම් මම දැකලා නැහැ අවංක දේශපාලන. අවංක දේශපාලකෙ මේ රටට බිහි වෙච්ච දාට ඔය කියන ප්‍රශ්න අවුරුදු 2කින් විසඳ ගන්න පුළුවන්. මහාචාර්යතුමා ඒක පුද්ගල ආදායම කොහොමද බලපාන්නේ රටේ ණයට? ඒක පුජ්‍යල ආදායම දැන් මෙහිමයි දැන් ඒක පුජ්‍යල ආදායම කියන්නේ දලදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්න ඕනනේ. දැන් අපේ රටේ සංවර්ධනය වෙන්නේ නැහැ කියන්නේ දලදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. දැන් කියන මේ දවස්වල මැත්තේ ඇමරිකන් ඩොලර් 4000ක් විතර එක පුජ්‍යල ඒ කියන්නේ ජනගහණයෙන් බෙදනවා ලැබෙන දලදේශීය නිෂ්පාදිතය. ඕකනේ අපි ඒක පුජ්‍යල ආදායම කියන්නේ. දැන් ඒක වැඩි කරගන්න පුළුවන් නම් කියන්නේ එතනදී අපි වෙන එතනත් අපි අපනයන වැඩි කරගන්න ඕනේ. ඒතකොට දේශීය නිෂ්පාදිත වැඩි වෙන කියන්නේ විශාල ප්‍රමාණයක් අපි අපනයන කරොත් තමයි අපිට අර විදේශ වලින් මුදල් ලබා ගන්න පුළුවන්. ඒතකොට මේ විදේශ වලින් මුදල් ලබා ගන්න පුළුවන් නම් අපිට ණය ගෙවීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට ඒක තමයි මම කියන්නේ දේශීය කර්මාන්ත අපි දියුණු කරලා විදේශ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ අපි නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් අද වෙලා තියෙන්නේ අපි දැන් මෙතුමාගේ රබර් අපි යවලා ටයර් එක අපි හෙන්ගේනවා. ඒතර අපි පොල් යවලා බිස්කට් එක ඇමරිකාවෙන් හරි ගේනවා. අපි කරන්න ඕනේ එහෙමනේ අපි මේ පොල් වලින් බිස්කට් එකක් හොඳ නිර්මාණය කරලා විදේශ වෙළඳපොළට දාන්න ඕනේ. ඒතර අපි දැන් අපේ තියෙන අර ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයන් තියෙන්නේ. දැන් අපිට ඇත්තටම කැලණි ටයර් කියන එක ඉස්සර විශාල ප්‍රසිද්ධියක් තිබෙනවා. දැන් අද කැලණි ටයර් කියන්නේ අපේ නෙවෙයිනේ. ඊට පස්සේ දැන් අපි දන්නවා දැන් ඔය රෙදිපිලි කර්මාන්තය ගත්තත් දැන් රෙදිපිලි දැන් ඇත්තටම ලංකාව තුළ හොඳට රෙදිපිලි නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒවා දියුණු කරන්න අවශ්‍ය මඟ පෙන්වීමක් නැතිකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට එතන තියෙන කාර්යභාරය තියෙන්නේ රජයට. රජයේ දේශපාලඥයාට තියෙන්නේ ඒ අවශ්‍ය නායකත්වයේ සපයන එක. දැන් අපි 225 දෙනෙක් තෝරලා යවනවා. නමුත් ඒගොල්ලන්ගේ වගකීම නෙවෙයි ඒගොල්ලෝ මෙතනදී ගිහිල්ලා කල්පනා කරන ඊළඟ අවුරුදු 5ට කොහොමද බලයට එන්නේ කියන එක. එහෙම නැතුව මේ රට සංවර්ධනය කරන්න ඕනේ කියන අවංක හැඟීමක් තියෙන දේශපාලඥයෝ ඒ වගේම අවංක හැඟීමක් තියෙන රටේ මිනිස්සු ටිකක් අපිට බිහි වෙනවා නම් මම හිතන්නේ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. ওই ණයබර කියන එක ඕක ඉක්මනට අපිට නැති කරගන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම විය යුත්තේ. ඒක වෙන්නේ නැතිකම පිළිබඳ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. හොඳයි කාලාත්‍රේ කතාබහ තුළින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි තව දුරටත් කතා කරනවා ණය සහ බය පිළිබඳව. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව ණය සහ බය. අපේ රට ණය වෙන්න හේතු, ඒවට මුල් වූ කරුණු කාරණා මේ ආදී වශයෙන් අපි තොරතුරු රැසක් ගැන කතා කරා. මහාචාර්යතුමනි අපේ රටේ
දුප්පතුන් වෙනුවෙන් ලබා දෙන සමහර දීමනා උදාහරණයක් විදිහට පින්පඩිය, සමුද්‍ර දීමනාව, ඒත් එක්කම ව්‍යසන අවස්ථාවලදී දෙන ඇතැම් දීමනා දැන් පහුගිය කාලේ අපිට මේ කොරෝනා ව්‍යසනයත් එක්ක රුපියල් 5000 දීමනා වැනි දීමනා ලබා දීම සිදු වුණා. මේ වගේ දීමනා අපේ රටේ ලැබෙන්නේ හරියටම සුදුසු පුද්ගලයාට. මයිතා වගකීමෙන් කියනවා මේ දීමනා ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මම ඒකට උදාහරණයක් මිට ඉස්සෙල්ලත් කිව්වා. මේ දීමනා නිසි පුද්ගලයා අතර දිය යුතුයි. සමහරට අපි දන්නවා කොරෝනා කාලේ රුපියල් 5000යි දුන්නේ. අතරම සමහර ගෙවල් වලට 5000 නෙමෙයි 20000ක් දිය යුතු තියෙනවා. සමහර ගෙවල් වලට 5000ක් නෙමෙයි ඔවුන්ගෙන් කීයක් හරි තවත් වැඩිපුර අරගන්න තිබුණා. ඒ නිසා මේ අපි කියනවා මේ බ්ලැන්කට් වෙල්ෆෙයාර් කියලා. ඒ කියන්නේ කිසිම සෙවිල්ලක් බැලුවල නැතුව සියලු දිනාට එකසේ ලබා දෙන සුබ සාධනයක් තමයි තියෙන්නේ. ඒ සුබ සාධනය නිසි පුද්ගලයාට යන්නේ නැහැ. ඒක අනවශ්‍ය මුදල් නාස්තියක්. මේක විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය දේශපාලන වශයෙන් ජනප්‍රිය නැහැ. දේශපාලකයන්ට මේක ඉතාමත් හොඳයි. ඕන් නිකන් දැන් ඕන් බෙදන්නේ අර රටේ තියෙන සල්ලිනේ තමුන්ගේ පුද්ගලික පර්ස් එකෙන්. දැන් අපි හිතන්න අපි ගෙදර යම් පුණ්‍ය කටයුත්තක් සිදු කරන්න. අපි කොච්චර සොයලා බලනවද? ඒක නිසි තැනට යනවද කියලා. අපි එහෙම රජය සොයලා බලනවද? නිසි පුද්ගලයා අතර ඒ දේ යනවද කියලා. ඒ ගියාට පස්සේ පසු විපරමක් තියනවද? කොච්චර ඒ දෙයින් ඔවුන් ඒ අරමුණ ඉටු කරගත්තද කියලා. ඒකනේ අපි ඉස්සෙල්ලා කතා කරේ. එහෙම ගියා නම් කොහොමද අවුරුද්දෙන් අවුරුද්ද සමෘද්ධියට එකතු වෙන පිරිස ඔලුගෙඩි ගන්න වැඩි වුනේ? අවුරුද්දෙන් අවුරුද්ද සමෘද්ධිය ලබා ගන්න පිරිස අඩු වෙන්න එපා. ඔබ හිතලා බලන්න නිදහසේ ඉඳලා මේ දක්වා ඔය සමෘද්ධි නැත්තම් ඔය සහනාධාර ලබා දෙන්න දීලා තියෙන වැය කරලා තියෙන මුදල් ප්‍රමාණය අති විශාල මුදල් ප්‍රමාණයක්. ඒ මුදල් ප්‍රමාණය නිසි ලෙස ආයෝජනය කරා නම් සියලු දෙනා මා විශ්වාස කරන්නේ ඔතනදී අපි ලබා දෙන්නේ මාළු කූරියා. මාළු කූරියෙන් නෙමෙයි ලබා දිය යුත්තේ බිලී පිත්තක්. ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න. මාළු කූරියක් ලබා දුන්නාම හෙටත් දෙන්න වෙන්නේ මාළු කූරිය. හැබැයි අපි බිලී පිත්තක් ලබා දීලා අවශ්‍ය තාක්ෂණය දුන්නොත් ඔහු මාළු බා ගන්න උගන්නාවි, ඉගෙන ගනීවි. ඒ මාළු බා ගැනීම ආර්ථිකයටත් ඉතාමත් ප්‍රයෝජනයක් වෙනවා. මහාචාර්යතුමනි රට වගේම පුද්ගලිකව අපිත් ණය වෙනවනේ. ඒ නිසා කේවල ණය කියන්නේ සලකා බැලිය යුතු මාතෘකාවක්. 2021 අවුරුද්දේ මහ බැංකුව පුරෝකථනය කරා පුද්ගලික ණය 12%ක් පමණ වෙයි කියලා. හැබැයි ඒ 14% ඉක්මවා ගිහින් තියෙනවා වාර්තානුව. මහ බැංකුව වාර්තාවේ එහෙම සඳහන් වෙනවා. මහ බැංකුව පුරෝකථනය කරන්නේ මේක බොහොම හොඳයි කියලා. දැන් රටේ ණය ගැන අපි විවේචනය කරනවා, අපි බය වෙලා ඉන්නවා. ඒක අපිට දැනෙන ගැටලුවක් වෙලා තියෙනවා. හැබැයි කේවල ණය 14% දක්වා මේ රටේ ඉහළ යාම හොඳයි කියලා කියනවා. එහෙම වෙන්නේ කොහොමද? නෑ මෙහෙම එකක් තියෙනවා. ණය කියන එක නරකයි කියලා කියන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය මුදල් තියෙනවා නම්. දැන් අපිට මුදල් නැති නිසානේ ණය ලබා ගන්නෙ. අනික තමයි දැන් අපි බැංකු පද්ධතියක් හදලා තියෙන්නේ. දැන් බැංකු පද්ධතිය හදලා තියෙන්නේ යම්සි මුදලක් අවශ්‍ය පුද්ගලයාට මුදල් තැන්පත් කරන්න සහ අවශ්‍ය පුද්ගලයාට ණය ලබාගෙන හරි ඒ තමන්ගේ කටයුතු කරගෙන යන්න. දැන් අපි හිතමු දැන් රාජ්‍යාංශ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයෙන් දැන් සේවය කරන පුද්ගලයාට දැන් ගියක් හදා ගන්න ඕනේ. ඒතොර ඉඩමක් ගන්න ඕනේ. එතකොට දැන් එකපාර අපිට මුදලක් නැහෙනේ. දැන් එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම මුදලක් නැත්තම් ඒ පුජ්‍යලයාට නිවාස තබදා ගැනීමට තියෙන අවස්ථාව අපි සලසන්න ඕනේනේ. එහෙම නැත්තම් එයා ජීවිත කාලෙම එක්ක කුලී නිවාසයක ඉඳී එහෙම නැත්තම් නිවාසයක් නැතුව ඉන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය පහසුකම තමයි ඒ සපයලා තියෙන්නේ. හැබැයි මේ ණය ලබා දීමේදීත් අපි බලනවා එයාට ඒ ණය ගෙවීමට හැකියාව තියෙනවද කියලා. දැන් රජයේ ණය ලබා ගන්නකොටත් විදේශ රටවල් ඒව බලනවා. ඇත්තට ණය ලබා ගැනීම මේකල හැකියාවක් තියනවාද කියලා. ඉතින් අපි දැන් එහෙම හොයලා බලන්නේ ණය දෙන්නේ. ඒතකොට දැන් අපිත් ණය ගත්තාම ඒ ණය ගත්ත එක දැන් ගියක් හදන්න ණය ගත්තේ ණය මුදල ගියක් හදන්න ඕනේ. ඒතකොට අපිට දැන් ණය ගෙවාගෙන යනකොට අවසානයේ ගියක් ඉතුරු වෙනවා. දැන් සමහර අය ඉන්නවා දැන් ණය පැහැරෙන කොටසකුත් ඉන්නවා. ඒක අපිට හරියට අධීක්ෂණය කරනවා නම් මං හිතන්නේ මේ ණය කියන එක පුජ්‍යලයක් ගත්තත් එකයි රජයේ ගත්තත් ඒකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ පවුලක් විදිහට ණය ගත්තොත් ඒක සාමාන්‍ය ණයක් වෙනවා. ඒක අපිට ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්ම. අපිට ආදායමක් තියෙන නිසානේ ණයක් දෙන්නේ. අනිත් රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකුව හරි ණය දෙන්නේ හැකියාවක් තියෙන පුජ්‍යලයට. ඒ වගේම දැන් රජයට ණය දෙනකොටත් බලනවා රජයේ හැකියාව. ඉතින් මං කියන්නේ ඒක නරකයි කියලා කියන්න බෑ. එහෙමනම් ඉතින් අපිට බැංකු පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒතකොට ඒකට අවශ්‍ය පහසුකම් සැපීම තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒතර ණය වැඩි වෙන්නේ දැන් වර්තමානයේ ඇත්තටම ඉස්සෙට වඩා ණය ලබා ගැනීමේදී ණය ලබා ගැනීමේ පහසුකම් වැඩි කරලා තියෙනවා බැංකු මාර්ගයෙන්.
එමද ඒගොල්ලොත් බලන්න ඒගොල්ලන්ට අවශ්‍ය ආදායම ලැබෙන්නේ ණය දුන්නාමනේ. ණය දුන්නාම ඒගොල්ලන්ට පොලියක් ලැබෙනවා. ඊට පස්සේ ඒකේ සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය පඩි නඩි ගෙවන්න ඕනේ. ඒවට අවශ්‍යතාවය සඳහා තමයි ණය ලබා දෙන්නේ. ඉතින් මේක නරකයි කියන්න බෑ. ඉතින් ණය වැඩි වෙන්නේ මොකද දැන් අපිට ආර්ථික ශක්තියක් නැහැ. නිවසක් හදාගන්න හරි වාහනයක් ලබා ගන්න හරි. අනිත් තමයි දැන් රටේ සංවර්ධනය වෙනකොට ඇත්තටම අර මධ්‍යම පන්තිය ටිකක් වැඩි වෙනවා. එතකොට අපි බලනවා දැන් ඉස්සෙල්ලා සාමාන්‍ය පහින් ගිය කෙනා අඩු ගානේ බයිසිකලයක් හරි ගන්න. බයිසිකලයක් ගත්ත කෙනා ඊට පස්සේ බලනවා මෝටර් සයිකලයක් ගන්න. දැන් මෝටර් සයිකලයක් ගත්ත කෙනාට බලනවා පොඩි කාර් එකක් හරි ගන්න. දැන් අත වර්තමානයේ තියෙන පොඩි තරගයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි වාහනයකින් ගියේ නැත්නම් අපි පිළිගන්නේ නැහැ. දැන් අපි දන්න ඉස්සර විශ්වවිද්‍යාල අපි ඉගෙන ගන්නකොට අපේ ආචාර්ය මහාචාර්යවරු බස් එකේ ඇවිල්ලා උදේ 5න් උඩට එනවා. හැබැයි අපි දන්න දැන් අපිට දැන් මම හිතන්නේ 90 ගණන් වෙනකොට අර දුන්නානේ අපිට පර්මිට් එකක් කියලා එකක්. ඒක දුන්නාට පස්සේ ඉතින් හැම කෙනාම බලන පර්මිට් එකක් අරගෙන ලොකුම වාහනයක් අරගන්න. මොකද දැන් එතන තරගයක් තියෙන්නේ. ඉතින් ඒ තරංගකාරය තුළ දැන් අපි තුම අපිට නිවාසයක් නැතුව ජීවත් වෙන්න බෑනේ. කුලී නිවාසෙ ඉන්නවා කියන එක නිකන් අපිට පොඩි මාධිකමක්. එතකොට ඒකට අවශ්‍ය පහසුකම් සැපීම තමයි බැංකු පද්ධතිය කරන්නේ. ඉතින් ඒක නිසා ඔය ණය ගන්න ප්‍රමාණය එන්නේ වැඩි වෙලා තියෙන අර පහසුකමත් එක්කම. ඒක නරකයි කියන්න බෑ ඇත්තටම. හොඳයි. මහාචාර්යතුමා ණය ගැන අපි මෙච්චර පීඩණයෙන් කතා කරාට ණය අපිට මෙච්චර බරක් වෙලා තිබුණාට අදාළ ඇමතිවරයාගෙන් අහුවාම එතුමා කියන්නේ අපි ණය තිබ්බට පිළිවෙලට ගෙවනවා කියලා. ඔව්. දැන් ඕක ගොඩාක් කියනවනේ දැන් අපි දැන් ඒ ගැන නම් ඒ ප්‍රකාශ ගැන පොඩි දැන් නම් ජනතාව පොඩ්ඩක් ප්‍රශ්න කරනවා විශේෂයෙන්ම පිළිතුරට යන්න කලින් අපිට පැහැදිලි කරන්න IMF එකෙන් ලබාගත්තු ණය, එතකොට චීනයෙන් ලබාගත්තු ණය, ඒත් එක්කම ලෝකයේ අනිත් රටවල් වලින් අපේ රට ලබාගත්ත ණය, ඒත් එක්කම සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ අපිට ලැබුණු විවිධ ණය අපි කලට වෙලාවට ගෙවන රටක්ද? රේටිං ඒජන්සිස් වල අපි හොඳ තැනක ඉන්නවද? ඔව් ඇත්තටම මේ ඉතාමත් හොඳයි. ඇත්තටම මේ 2020 වෙනකන් අපි කිසිදු ණය වාරිකයක් හිඟ තියලා නැහැ. පැහැරහැරලා නැහැ. අපි ගෙවලා තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ අපි ඒ දේ ගෙවලා තියෙන ආකාරය. ගෙවුවේ කොහොමද? අන්න ඒක තමයි. සමහර ගොඩාක් වෙලාවට අපි මෙතෙක් 2000න් පස්සේ වගේ බොහෝ විට ණයවාරික අපි ගෙවන්න මහ බැංකුව භාණ්ඩාගාර හෝ එහෙම නැත්නම් බැඳුම් කර නිකුත් කරලා ලබාගත්තු මුදල් වලින් තමයි අපි බොහෝ විට ඒ දේවල් කරේ. දැන් මෑත කාලයේදී අපි ණය ගෙවන්න උත්සාහ කරේ 2020 මේ කොවිඩ් අර්බුදයත් එක්ක අපේ රටේ අපනයන ආදායම ප්‍රමාණවත් නොවිච්ච නිසා ආනයන අපි කියනවා quantitative restriction තීර්ණාත්මක ලෙස ප්‍රමාණාත්මක ආනයන සීමා කරමින් ඒ ඉතුරු කරගන්නා මුදල් වලින් තමයි අපි ණය ගත්තේ. ඒකයි මම කිව්වේ ණය ගෙව්වේ. ඒ නිසා ණය ගෙව්වා කියන ආඩම්බරය තියනවා වගේම ණය ගෙවපු ආකාරය ගැන ටිකක් විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඔය 2000 කාලවකවානුව තුර අපිට ඒ වායේ ආදායම් වලින් අපි ණය ගෙවාගෙන වර ඉන්පස්සේ ටිකෙන් ටික අපි ණය ගෙවන්න ණය අරගත්තා. ඒක තමයි අපි කියන්නේ අර ණය උගුලකට කෙමින් යමින් හිටියා. ඔය தත්ත්වය දැක්කා. ඔය தත්ත්වය මම හිතන්නේ මීට ඉස්සල්ලත් ලෝක බැංකුව අපිට අවවාදාත්මක ප්‍රකාශනිකුත් කරලා තිබුණා විවිධ රේටින්. ඒ නිසා තමයි රේටින් ආයතන දිනෙන් දින දවසෙන් දවස අපි ආපස්සට ආවේ හරියට කන්දක් බහිනවා වගේ. නිසා වඩාත් වැදගත් වෙන්නේ මගේ පුද්ගලික හැඟීම නම් ණය ගෙවලා කියන ආඩම්බරයේ වගේම කොහොමද ණය ගෙව්වේ කියලා. දැන් අපි පුද්ගලික ණයක් ගත්තොත් අපි කියන්න පුළුවන් මම සියලු ණය ගෙව්වා. දැන් කොහොමද ගෙව්වේ? මම ඒ ගත්තු සියලු වත්කම් විකුණලා මගේ ණය දැන් මම ණයක් නැහැ, බයක් නැහැ. ඉතින් ඔව් ඒ පුද්ගලයා හැටියට ඉතින් ඔහුට ඒක ආඩම්බරයක්. හැබැයි ඔහුගේ තිබිච්ච සියලු වත්කමුත් ඔහුට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වඩාත්ම වැදගත් වෙන්නේ අපි ණය ගෙව්වා නම් අපිට ආඩම්බරයි. අපි ඒ ගත්තු ණය වලින් ආයෝජනය කරලා ඒ ආයෝජන වලින් ලැබිච්ච ප්‍රතිලාභ මත ණය ගෙව්වා නම් අපි මීට වඩා ඉතාමත් වෙනස් කතාබහක අද දවසේ දෙන්න තිබුණා. මහාචාර්යතුමා මේ අපේ රටේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ නැත්නම් අසංවිධිත අංශයේත් අපේ රටේ මුදල් වැඩිපුර තියෙනවා කියලා කියනවා. 100ක් එක වෙනවා. අපිට නොපෙනෙන කළු ආර්ථිකයක් මේ රටේ තියෙනවා. අපි ඒක දකිනවා. දැන් එක උදාහරණයක් කියන්නම්. මේ වෙද්දී අපේ රට මේ ගැන විස්තර මට නැහැ. නමුත් අපි දකිනවා පත්තරවල සඳහන් වෙනවා විශේෂ වශයෙන් මිනිස්සු ඇවිල්ලා වෙනත් රටවලින් මේ රටින් වෙනත් රටවලට යන අවස්ථා තියෙනවා. අපි පහුගිය
දවසකත් පත්තරෙත් දැක්කා. ඔහු මම හිතන්නේ අල්ලගත්තා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ රට ආසන්න මුහුදු ඒකකයේ තුල අහු වෙනවා. ඒ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ නොපෙනෙන ඒ වගේම අපි දන්නවා මේ වෙද්දි වාණිජ්‍ය බැංකුව හරහා නෙමේ වැඩිපුරම විදේශ විනිමය අපේ රට ගලා එන්නේ. මොකද මේ වෙද්දි ලෝකයේ නිල විදේශ විනිමය අනුපාතිකය සහ කළු කඩ විනිමය අනුපාතිකය අතර වැඩිම පරතරයට හිමි කියන රටක්. ඒ නිසා විශාල වශයෙන් අපි දන්නවා විවිධ ක්‍රම අපි මේ ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කතා කරන්නත් හොඳ නැහැ. ඒවා එන්කරේජ් අපි නැත්නම් ධෛර්යමත් කළ යුතු නැහැ. විවිධ මාර්ග වලින් එනවා. ඒ නිසා අර රජයේ නිල සංඛ්‍යාලෝකන ලේඛන වලට අහු නොවන ආර්ථිකයක් අපේ රටේ තියෙනවා. නිසා ඒ ගැනත් අවධානය මම හිතන්නේ අපි දැක්ක මහ බැංකුව අධිපතිතුමාත් කියනවා එවැනි මාර්ග වලට යොමු වෙන්න කියලා. අපි ඒක අනුමත කරනවා. විශාල වශයෙන් අපි නිල වශයෙන් යන්න ඕනේ. ඒ වගේම මේ වගේ අපි කියන ජාත්‍යන්තර ඒ වෙළඳාම් ඒ කියන්නේ අපි පිළි නොගන්නා වෙළඳාම් පුළුවන් තරම් බැහැර වෙන්න ඕනේ. ඒවා නීත්‍යානුකූලව වළක්වන්න ගන්න පුළුවන් උපරිම පියවර ගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් සමහරලාට සමහර එක රට පරිපාලනය කරන දේශපාලනඥයින් නම් මෑඳෙනවා. කාලින් කාලට අපි දන්නේ නැහැ කොච්චර ඒ තොරතුරු සත්‍යද කියලා අපි ජනමාධ්‍යවලින් දකිනවා. ඉතින් ඒ දේවල් වළක්වා ගත මේ කිසි දෙයක් රටට හිතකර නැහැ ඔබ ඔය සඳහන් කරන කාරණේදී. අපි හිතනවා විශාල ආර්ථිකයක් ඒ තුලත් තියෙන්න පුළුවන්. ඒවා එහෙම තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් ඒවා වළක්වාගෙන අපි ආර්ථිකයට උකහා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මහාචාර්යතුමා මේ තව ණය දෙන්න අපිට හිතමිතුරු රටවල් ඉදිරිපත් වෙන්නෙත් නැත්නම් IMF එකකින් ණය ලබා ගන්න අපේ වැඩි කැමැත්තකුත් නැත්නම් IMF එකකින් ණය දෙන්නේ හොයලා බලලා කොටස් වශයෙන්නේ ඒ පිළිබඳව රටේ ලොකු කැමැත්තකුත් නැත්නම් විකුණන්න තරම් ඒ හැටි සම්පතකුත් තව ඉතුරු වෙලාත් නැත්නම් අපි ඉදිරියට මොනවද කරන්නේ කොහොමද ඉස්සරහට යන්නේ? ඒක තමයි අපි කියේ මේ දේශීය ආර්ථිකය අපි ඇත්තටම නගා සිටවන්නේ. ඒක තමයි දැන් කරන්න තියෙන වෙන ක්‍රමයක් අපිට නැහැ. ඒතකොට අනිත් එක තමයි දැන් ඇත්තටම සංචාරක ව්‍යාපාරය වගේ දේවල් අපිට ශක්තිමත් කරන්න පුළුවන් නේ. දේශීය ආර්ථිකය කොහොමද මහාචාර්යතුමා නගා සිටවන්නේ? කුෂිකාර්මිකාංශය අපිට දියුණු කරන්න පුළුවන් නේ. දැන් කුෂිකාර්මාංශය දියුණු කරා කියලා කියන්නේ අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒකේ නිෂ්පාදනය වෙනවනේ. දැන් බලන්න බීලුණු ගන්නකො. දැන් බීලුණු කියන එක අපිට දඹුල්ල පැත්තේ වගා කරන්න පුළුවන්. ඇයි අපි බීලුණු රටින් ගේන්නේ? දැන් අපේ රටේ කරන දේ තමයි බීලුණු වගා කරලා අස්වැන්න එනකොට ඔන්න විදේශ වලින් බීලුණු ආනයනය කරනවා. දැන් සහල් අපිට නිෂ්පාදනය කරන්න අපි දන්නවා අපේ රටේ අවශ්‍යතාවයෙන් 90%ක් සහල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සහලෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් හැකියාව තියාගෙන අපි මේක කරන්නේ නැතිකමක් තියෙන්නේ. ඒක දැන් පරිප්පු කියන එක දැන් අපි ඉන්දියාවෙන් පරිප්පු ගේන මයිසූර් පරිප්පු ගේන්නේ දේශීය වශයෙන් කහ පරිප්පු නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම තියෙන අවස්ථා තියාගෙන අපි ඒව කරන්නේ නැත්තේ ඇයි කියන එක පිළිබඳ තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. දේශීය වශයෙන් දැන් දේශීය කර්මාන්ත අපිට නගා සිටවන්න සීනි කර්මාන්තේ නගා සිටවන්න පුළුවන් නේ. දැන් අපිට ඔය මේ කියන්නේ මොන්රාගල් පැත්තේ උක්වගා කරන්න පුළුවන්. දැන් අපි ඔය සමහර ශිෂ්‍යයන් මං අහන දැන් ඔයගොල්ලෝ උක්වගා කරන්නේ නැද්ද? නෑ සර් අපි ඉඩම් වල නම ගන්න. මං ඇයි වගා කරන්නේ නෑ සර්. ඉතින් ඒව වගා කරාට වැඩක් නෑ නේ. තීව අපිට දෙන්න කෙනෙක් නෑ නේ. මහාචාර්යතුමා මේ සීනි ගැන කතා කරද්දී අපේ රටේ සීනි ප්‍රශ්නය දැවැන්ත විදිහට දැනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබ්බනේ මේ ඉකුත් සති කිහිපය තුළ. හැබැයි හඟුරංකෙත සීනි කම්හල වැහිලා යනවා අපේ රටේ. ඊට අමතරව දැන් ওই වගේ තිබ්බ කර්මාන්ත රැසක් වැහිලා යනවා. ඇයි මෙච්චර ආර්ථික අර්බුදයක තියෙන රටක එහෙම වෙන්නේ? ඒක තමයි දැන් රජයේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්. ඒ කියන්නේ රජයේ තමයි මේකට වග කියන්නේ. ඒ කියන්නේ මහ ජනතාව අපි පත් කරලා යවන්නේ മന്ത്രിවරු විදියට ගිහිල්ලා මේ රට සංවර්ධනය කරන්නේ. ඒතකොට දේශීය කර්මාන්ත නගා සිටුවීම කරන්න ඕනේ තියෙද්දි කරන්නේ නැත්තේ අපි දන්න විදියට නම් දැන් අපි තීරුම් අරන් තියෙන්නේ දැන් විදේශ වලින් භාණ්ඩ ආනයනය කරනකොට ඒකෙන් එක්තරා වාසියක් ලැබෙනවා. ඉතින් ඒ වාසිය හරහා ඒතකොට ඒගොල්ලෝ බලන්නේ ඒක වාසියනේ එකේ යම්සි ආදායමක් ලබා ගන්න පුළුවන් නේ. දේශීය කර්මාන්ත අපි නිෂ්පාදනය වැඩි කරා කියලා ඒ වගේ වාසියක් ලබා ගන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් බලාගෙන මේගොල්ලෝ කරන්නේ දේශීය කර්මාන්ත වෙහෙන්න ඇරලා බලනවා හැම භාණ්ඩේම ආනයනයක දැන. මහාචාර්යතුමා දැන් ඔය මේ හිඟුරාන සීනි කම්හලේ ප්‍රශ්නය වගේම තවත් අපේ රටේ තිබ්බ ඇතැම් කර්මාන්ත ශාලා වැහෙන්නේ එක රජයක් යටතේ නෙමෙයි. විවිධ රජයන් යටතේ තට්ටු මාරු ක්‍රමයට අපේ රටේ තිබ්බ කර්මාන්ත ශාලා වැහිලා යනවා. ව්‍යවසායකයෝ නැති වෙලා යනවා. එතකොට අපිට එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැහැනේ. ඇයි? පත්තුන හැම රජෙම මේක කරන්නේ. 1977 වෙනකම් මෙවුවා තිබ්බනේ. ඒ වෙනකම් කිසිම රජයක් මෙවුවා වහන්න කල්පනා කරේ නැහැ නේ. හැබැයි 1977
1977 විවෘත ආර්ථිකයත් එක්ක තමයි මේක පටන් ගත්තේ. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ දැන් අර පෞද්ගලීකරණය කියන සංකල්පය ගෙනල්ලා ඒගොල්ලෝ කරේ දැන් පෞද්ගලීකරණය කරනවා කියන්නේ ඒ කියන්නේ අකාර්යක්ෂමයි වගේ කිව්වේ. නමුත් එහෙම දෙයක් නෙවෙයි උනේ. එහෙම වුණා නම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ යම්කිසි දෙයක් කර්මාන්තශාලාවක් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒක අපි පෞද්ගලිකණය කරනවා. නමුත් මේගොල්ලෝ කරේ මොකද්ද? ඒ රජයේ ප්‍රතිපත්තියක් විදිහට පෞද්ගලික අංශයට වැඩි බරක් දෙන්න තමයි කල්පනා කරේ. ඒක නිසා මොකද යන රාජ්‍යයේ වශයෙන් ක්‍රියාත්මක දැන් ඒත ඔරුවල වාහනේ කියලා කතා කරද්දී අපි ඉගෙන ගන්නකොට ඔරුවල වාහනේ නිෂ්පාදනය කළා. හිඟුරානේ සීනි. ඒතොර රත්තට මේ පිඟන් කර්මාන්තශාලාව ඒ විදිහට අපි කතා කරා. ඊට පස්සේ කැලණි ටයර් කියලා පුත්තලම සිමෙන්ති ඒ විදිහට කතා කරලා දැන් මේ කර්මාන්තශාලාකෝ ඒවා තිබ්බනම් ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට ටයර් අපිට අවශ්‍ය නම් කැලණි අපි නිෂ්පාදනය කරන්න අපි ඔය මිචෙලින් ටයර් ගේන්න ඕනේ නැහනේ. දැන් මිචෙලින් ටයර් එකක් ගේන්නම විශාල වියදමක් අපි දරන්න ඕනේනේ. හැබැයි දේශීය වශයෙන් ඊට වඩා අඩු මිලට අපිට ඒක අඩු පිරිවැයක් නිෂ්පාදනය කරන්න බෑ. දැන් අපි රුපියල් 20000 ටයර් එක සමහර රුපියල් 5000 8000ක් විතර මොකද අපේ අමුද්‍රව්‍ය තියෙනවා. ඒතකොට සමහර 4 එකක් විතර වියදම් කරලා අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේවා හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක් තමයි මේ නායකයින්කත් තියෙන්නේ. දැන් අපි බහන්න ආනයන කරනකොට විශාල මුදලක් අපිට යනවා. ඒ කියන්නේ අපනයන කරලා විශාල ආදායමක් ලැබෙන ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් ආපහු මුදල් යනවා විදේශවලට. ඉතින් ඒක තමයි අපි දැන් අපි ඒ කියන්නේ එන කැලලක් අපි නිෂ්පාදනය කරන්න බැලුවේ නෑනේ. දැන් අපි උපාලි ෆීඩ් ගැන කතා කරා කොයිවා දැන් ඒවා ඉදිරියට ගෙනියන්න එපායි. ඉතින් එහෙම දේවල් නොවීමේ ප්‍රතිඵලයක් තමයි එහෙමනම් මේ අපේ රජය අපේ රජය කියන්නේ හැම රජයක්ම මේකට වග කියන්න ඕනේ. ඒ කියන්නේ එක රජයක් නෙවෙයි. දැන් අරයට මෙයාට අපි ඇඟිල්ල දික් කරනවට වඩා අපි හැම කෙනාම මේකේ වගකීම ගන්නවා නම් මම හිතන්නේ ඉදිරියේදී දේශීය කර්මාන්ත අපිට පුළුවන් නගා සිටුවන්න. මහාචාර්යතුමා අපිට මේ හිතවිතුරු රාජ්‍යයක් විදිහට නිරන්තරයෙන් චීනයෙන් ආධාර ලැබෙනවා. උදව් උපකාර කරනවා. අසීරු අවස්ථාවලදී ලෝකයේ අනිත් රටවල් එක්ක ගැටුම් ඇති වෙද්දී අපි වෙනුවෙන් පෙනී හිටිනවා. ඒක අගය කළ යුතු කාරණාවක්. ඒ වගේම අපිට ණය මුදල් ලැබෙනවා. අපි දකිනවා මේ කාලවකවානුවේදී අපේ රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරද්දී පාරතොටේ යද්දී චීන ජාතිකයනුත් දැන් ශ්‍රී ලාංකිකයන් තරමට හරියට ඉන්නවා. ඒ නිසාම සමහරු කියනවා ඔබට ඇහිලා ඇති හිතවතුනි ඉදිරියේදී අපේ රට චීනයේ පුංචි ප්‍රාන්තයක් වෙයිද දන්නේ නැහැ කියලා. අපි දැකලා තිනවා අපිට ඇහිලා තිනවා චීන ජාතිකයෝ හොඳට සිංහල කතා කරනවා. ආරංචියේ හැටියට චීනෙත් සිංහල භාෂාව ප්‍රගුණ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මොකද්ද මේ ප්‍රශ්නේ? චීනෙත් එක්ක මේ කරන ගනුදෙනුවේ කෙලවර මෙහි පුංචි චීනේ ප්‍රාන්තයක් ඇති වේද? ඔව් ඒකට පිළිතුරු දෙන්න තරම් දැනුමක් මට නැහැ. නමුත් මම එකක් කියන්නම්. චීනය තමයි මෑතදී මං හිතන්නේ 2005න් පස්සේ වගේ තමයි අපි ඊට ඉස්සෙල්ලා කතා කර අපිට හිටිය ණය දෙන හිත මිත්‍ර රටවල් හිටියා විශාල ප්‍රමාණයක්. කැනඩාව, ජපානය, යුරෝපයේ ජර්මනිය, රුසියාව ඔය රටවල් තමයි අපි කතා කරන්නේ. හැබැයි මෑතේ ඉඳලා චීනය ගැන අපි කතා කරා. ඒ රටවල් දැන් අහේතුකවම ඉවත් වෙලා අපි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ අපි එක්කෙනෙක්ට ලං වෙද්දී තව කෙනෙක් අතාරින්න එනවානේ පුද්ගලික ජීවිතේ උනත් එහෙමනේ. එතකොට ඒ වගේ වෙන්නේ නැති. මොකද දැන් ආසියාවේ බල තුලනයක් තියෙනවානේ. ඒකයි මම කියේ ඒක මගේ විෂයපතෙන් එහාට යනවා. නමුත් චීනය අපි දන්නවා මේ වෙද්දී අපි ආසියාවේ තුන්වෙනි ලෝක ආර්ථික බලවතා හැටියට අද වෙද්දී දෙවන බලවතා හැටියට 2017 වගේ පත් වෙනවා. ඒතකොට ලෝකයේ චීනයේ ආර්ථික බලවතෙක් බවට පත් වෙද්දී චීනය අනිත් රටවල් වලට උදව් කරමින් මොකද උන්ට විශාල විදේශ වත්කම් මේ වෙද්දී වැඩිම ලෝක විදේශ වත්කම් ප්‍රමාණයක් හිමි රටක්. ඒ නිසා උන් විවිධ රටවල් වල ආයෝජන වෙනවා. ලංකාව විතර නෙමෙයි උන් ඒ ආයෝජනයන් ඔය සබ් සහරන් ඇෆ්‍රිකන් කියන රටවල් වල උගන්ඩාවේ ඔය රටවල් වල ඔවුන් ආයෝජනය කරනවා. ඒ රටවලත් ඔවුන් ඉන්නවා. ඒතර බොහෝ විට චීනයේ ආයෝජන උපක්‍රමය ඉතාමත් වෙනස්. ජපානයට වඩා වෙනස්. ඔවුන් ඒ ආයෝජනයක් කරද්දී නැත්නම් ඔවුන්ගේ ණයක් ගත්තී ඔවුන් ඒ සංග එන කොන්දේසි වල තියනවා බොහෝ විට ඔවුන්ගේ තාක්ෂණය යොදාගත යුතුයි. ඔවුන්ගේ සමාගම් හරහා තමයි සියලු කටයුතු වෙන්නේ. ඔවුන්ගේ ශ්‍රමය දැන් ජපානයේ ණය දෙද්දී බොහෝ විට ජපානයේ අර ඉහළ ශ්‍රමය තමයි ඔවුන් කියන්නේ අපි කියනවා වයිට් කොලර් ශ්‍රමිකයන් තමයි එව්වේ. කියන්නේ ඉංජිනේරුවන් වගේ අනිකුත් කම්කරුවෝ ඔවුන් බොහෝ විට ලංකාවෙන් තමයි ලබා ගත්තේ. ජපාන් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් කැනේඩියන් ප්‍රොජෙක්ට් එකකට ණය අරගෙන අපි කරනවා නම් හැබැයි චීනය ඔවුන්ගේ ඉහළ ඉංජිනේරුවා සිට සාමාන්‍ය කම්කරුවා දක්වා
ඒ තුළ ඔවුන් රජයට කොන්දේසි පවන ඔවුන්ගෙන් ලබාගත යුතුයි කියලා. ඉතින් ඒ කොන්දේසි අනුව නිසා තමයි අර වැඩිපුර චීනයේ කම්කරු පිරිස පවා ඔබ දැක් ගියොත් මේ දවස්වල බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවට ඒකේ සාමාන්‍ය ලයිට් අලුත් ඇඩියා කරන්න පවා චීන කම්කරු. මොකද ඒකේ ගිවිසුම හත්සන් කරලා තියෙන්නේ ඒක බණ්ඩාරනායක සම්බන්ධ ශාලාව නවීකරණය කරන්න මං හිතන්නේ ඔවුන් ඒ පහසුකම් ලබා දෙන්නේ ඒ කොන්දේසි වලට එකඟ වුණොත්. ඒක තමයි චීනයේ උපක්‍රමය. ඒක අනිත් රටවලටත් චීනයේ උපක්‍රමය. මොකද අපිට චීන ජාතිකව මීට පෙර වැඩිපුර දකින්න නැතර මා පෙර කිව් පරිදි මීට පෙර අපි විදේශවත් අරණය ලබාගත්තු විදේශ ආධාර ලබාගත්තු විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු ඒ රටවල් බොහෝ විට අර ඉහළ පැලැන්තිය ඉංජිනේරුවන් විතරයි බොහෝ විට එව්වේ. පල්ලෙහා ශ්‍රමිකයන් වෙන අද වෙද්දි චීනය වෙනවා. ඉතින් ඔබ කියන පරිදි ඉදිරියේදී එහෙම දෙයක් වෙයිද නැද්ද කියන එක තරම් ප්‍රමාණවත් දැනුමක් මට නැහැ. එහෙම වෙන්න බැරි කමකුත් නැහැ. හොඳයි. කාලාත්‍රේ කතාබහ වැඩසටහනින් අපි සමුගෙන යන්න ඕනි. නිෂ්පාදකතුමා මතක් කරනවා අපිට ලද වෙලාව අවසන් බව. අද අපි කතා කරේ ණය පිළිබඳව. මාතෘකාව ණය සහ බය. මහාචාර්යතුමා තත්පර කිහිපයක් අරගෙන අපිට පුංචි දෙයක් පැහැදිලි කරලා දෙන්න. ණය ගැන කතා කරා. ණය පිළිබඳව තියෙන බය ගැන කතා කරා. මේ කාරණා දෙකම ගැන කතා කරද්දී අපිට මූල්‍ය විනය අමතක කරන්න බෑ. ඒ රටකට වගේම පුරවැසියන් විදිහට අපිටත් පුද්ගලික ජීවිතයේදීත් බොහොම වැදගත්. ඒ නිසා අපි සමුගෙන යන්න කලින් මූල්‍ය විනය ගැන පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම මූල්‍ය විනය අතින් අපි අද ඉන්නේ ආසියාවේ ඉතාමත් පල්ලෙහා තැනක. මම එක දෙයක් කියන්නම්. ලෝකයේ ඕනෑම රටක මූලිකම දේ තමයි නීතිය. අපේ රටේ නීතිය අපි දකිනවා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමහරලාට ඇවිල්ලා කියනවා අපි නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා. නීතියක් තිබුණොත් කොහොමද තදින් ක්‍රියාත්මක කරන්නේ? හිමින් ක්‍රියාත්මක නීතිය නම් නීතිය ක්‍රියාත්මක. මූල්‍ය විනයදීත් එහෙම තමයි. මූල්‍ය විනයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක ඒ මූල්‍ය විනය කියන එක රටක මූලිකම දෙයක්. ඒ දේ ඉතාමත් අවශ්‍යයි. මේ වෙද්දී ලංකාවේ අවාසනාවකට මූල්‍ය විනය අතින් ඉතාමත් පල්ලෙහා තැනක තියෙන්නේ. ඒක අපිට විගණන වාර්තා කීපයක් පරිශීලනය කරත් බලා ගන්න පුළුවන්. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද ණය සහ බය ගැන කතා කරන්න එකතු වුණු විද්වත් මණ්ඩලය මතක් කරන්නම්. අද අපිත් එක්ක එකතු වුණා කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා මහතා. ඒත් එක්කම අද සාකච්ඡාව සඳහා එකතු වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා. දෙදෙනාටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙමු දවසක. කාලාත්‍රේ කතාබහෙන් අපි අද දවසේ සමුගෙන යන්නේ ඔබට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන්.